Facebook, YouTube සහ සාමාන්‍ය එදිනෙදා කතාවේ පවා මේ නම් ගම් අපි සඳහන් නොකළත් ඔබ දන්නවා. සාමාන්‍යයෙන් මේ බිත්තර ගැන නැත්නම් පොල් ගෙඩි ගැන මේ දවස්වල හරියට කතා තියෙනවා. ඉතින් කරලත් බලන අවස්ථා තියෙනවා. Taman කරලා බලලා ඇත්තටම කරන්න පුළුවන්ද කියලා බලන අද මම බලපු මේ බලගෙන ඇත්තටම අපි මේ සාමාන්‍ය හැමදෙනාම Facebook පරිශීලකයන් නිසා දැන් අපිත් ඒ භාවිතා කරන නිසා අපිට දකින්න පුළුවන්කම ලැබුණා මේ බුලත් කොලයක් මේ කෝප්පයකට හිර කරලා එකපාරට උස්සනවා. එතකොට බුලත් කොලේ කෝප්පෙට ඇලිලා තියෙනවා. ඒකට අර ඒක වැඩසටහන කරන නිවේදිකාවත් හරි නිම්බුත වෙලා ලොකු දෙයක් කරා වගේ මේ හරි පුදුමයි කියලා කියන දින අතරම මෑනියන් කියන අපේ නම භාවිතා කරන්නේ නැහැ. නමුත් එහෙම කෙනෙක් කරන වීඩියෝවක් අදත් සංසරණය වුණා. ඉතින් ඇත්තටම මේ අපිට ඇහැට පේන්නේ නැතුව අපි අස්මානයේ නෑ අපිට ලෝකෙ සිද්ධ වෙන දේවල් අපිට මේ අපේ ප්‍රයෝජනය වෙනුවෙන් භාවිත කරන්න පුළුවන්. ඇත්තටම මේ අදෘශ්‍යමාන දේවල් කියන්නේ මොනවද? ඇත්තටම මේ අදෘශ්‍යමාන දේවල් තියෙනවද? දැන් බුද්ධ ආගමෙත් අපේ දර්ශනයට අනුවත් මේ අපි සාකච්ඡා කරනවා. අපිට හැට නොපෙනෙන දේවල් මේ ලෝකේ පවතිනවා කියලා අපි සාකච්ඡා කරනවා. දැන් හොඳම උදාහරණයක් අපිට කරණීය සූත්‍රයේ පවා අභිදේශනා කරනවා සඳහන් කරනවා මේ ඇසට නොපෙනෙන සත්වයන්ට පවා අපි මෛත්‍රිය පතුරවන්නට ඕනේ කියලා. ඉතින් මේ කාරණාවේදී අපි මේ ඇහැට නොපෙනෙන දේවල් ඇත්තටම පවතිනවද? ඒ මොනවද? ඒවා අපිට ප්‍රයෝජනවත් වෙනවද? ඒවා උපයෝගී කරගෙන අපිට අපේ දේවල් කරගන්න පුළුවන්ද කියන කාරණාවන් අපි සාකච්ඡා කරනවා. වගේම මේ අදෘශ්‍යමානයේ මිත්‍යා පැතිකඩ මොකක්ද කියලාත් අපි කතා කරන්න සූදානම්. ගොඩක් දේවල් තියෙනවා මේ ගැන කතා කරන්න. අපිට අද මදි වුණත් අපි ලබන සතියේ මේ ගැන සාකච්ඡා කරන නිසා අපි තෝරා බේරාගෙන කාටවත් ප්‍රහාර එල්ල කිරීමේ බලාපොරොත්තුවක් නෙවෙයි තිබෙන්නේ. කාටවත් මඩ ගැහිීමක් නෙවෙයි තිබෙන්නේ. අපි ඇත්ත වටහා ගන්නට ඕනේ. අපි තථාගතයන් වහන්සේගේ දර්ශනයට අනුව ජීවත් වෙනවා නම්, අපි මේ ලෝකේ පය ගහලා ජීවත් වෙනවා නම්, අපි මිත්‍යාව කියන්නේ මොකද්ද හඳුනාගෙන ඇත්තටම අපි මේ මිත්‍යා වෙනුවෙන් සමහර ලාවක ඔබ මුදල් අතිශය වැය කරනවා වෙන්න පුළුවන්. අපිට ඔබ ආගමානුකූලව ඔබ තෙරුවන් සරණ ගිහිල්ලා තෙරුවන්ගෙන් ඔබට සමීප කරගන්න තියෙන දෙයට වඩා එහා ඔබ මිත්‍යා විශ්වාස කරලා ඔබ මුදල් නාස්ති කරනවා වෙන්න පුළුවන්. අන්න ඒ ඔබව යහපත් මාර්ගයට යොමු කිරීම අද අපේ සාකච්ඡාවේ මාතෘකා මූලික අරමුණ බවට පත් වෙනවා. අපි ආරම්භ වෙන්නේ ස්වාපීට සරණක්. අපගේ ස්වාමීන් වහන්සේ කාලයකට පස්සේ මට ධර්ම සාකච්ඡාවකින් මුණ ගැහෙන්නේ. අපි ස්වාමීන් වහන්සේ සමගින් ධර්ම සාකච්ඡාවක් කළේ අපේ පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේගේ විහාරස්ථානයේ අපි සිද්ධ කළා. ඊටාම වැදගත් කාලෝචිත දහම් මාතෘකාවක්. අපි මේ ධර්ම සාකච්ඡාවෙත් මේ අපි හිතන දේවල් සහ අපි මේ අත්‍තරම සමාජ විශ්වාස කරන දේවල් අපි සාකච්ඡා කරපු මාතෘකාවක්. විශේෂයෙන්ම ධාතුන් වහන්සේලා පිළිබඳව බෝධීන් වහන්සේලා සහ ඒ කරන පුද පූජා සම්බන්ධයෙන් අපි ලොකු සාකච්ඡාවක් කළා. ඒ සඳහා ලොකු ප්‍රතිචාරයක් තිබුණා අපේ ස්වාමීන් වහන්සේ සිදු කරපු සාකච්ඡාවේදී. ඒ නිසා අපි ගෞරවණීයව ආරාධනා කළා පූජනීය මාතර මහින්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපි තාම ගෞරවයෙන් নমස්කාර පූර්වකව ඔබ වහන්සේ අද ස්වාපිලිසරණක් වැඩසටහන වෙනුවෙන් පිළිගන්නවා. අවසරයි අපේ හාමුදුරුවනේ. කතා කරන්න උමේෂ් අංජන සූදානම්. අද අපේ සහෝදරයා ඔබ දුරකථනයෙන් සම්බන්ධ කරගන්න අපි විශ්වාස කරන ඔබ අප හා සම්බන්ධ වෙයි. ඔබේ අදහස්, යෝජනා, චෝදනා ඒ වගේම මේ ධර්ම සාකච්ඡාවට එක් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. 0114839885 අපි කාරුණිකව මතක් කරනවා ඔබ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙද්දී ඔබ ගැටළු විමසන විට එහෙම නැත්නම් ඔබේ අදහස් පළ කරන විට නම් ගම් ප්‍රකාශ කරන්නට එපා. අපි දන්නවා මේ දිනවල ප්‍රසිද්ධ නම් කිහිපයක් තිබෙනවා. ඒ නම් කියන්න එපා. අපිට නම් වැඩක් නැහැ. අපිට වැදගත් වෙන්නේ මේ කාරණාව පමණයි. එහෙම වුණොත් අපිට ඔබ දුරකථනයේ විසන්ධි කරන්න සිද්ධ වෙනවා. අපි සදාචාරාත්මක මාධ්‍ය කාර්යයක නිරත වෙලා ඉන්න නිසා. අපි හාමුදුරනේ මේ අදෘශ්‍යමානය කියන්නේ මොකක්ද කියලා අපි මුලින්ම සාකච්ඡාවෙන් කතා බහ කරමු. දැන් අපි ලයිට් එක ඕෆ් කළොත් අපි හිතනවා අපි ගාව කවුරු හරි ඉන්නවා කියලා. නැත්නම් අපිට තනියෙන් කළුවරේ යනකොට අපිට හිතෙනවා. නැත්නම් අපි හරි බයයි සමහර ලාවක කවුරුත් නැතුව කොහෙටවත් යන්න.
ඒ වගේ තැන් අපිට හම්බ වෙනවා. දැන් සමහර තැන් තියෙනවා අපිට යන්න හිතෙන්නේම නැති තැන් තියෙනවා. ඒ වගේ තැන් වල අපි කියනවා මෙතන නිකන් ටිකක් අද්භූතයි, අදෘශ්‍යමානයි කියලා කියනවා. මොකද්ද අපහාමුදුරනේ මේ අදෘශ්‍යමානයි කියලා කියන්නේ? එතනම හැම දිනාටම තෙරුවන් සරණයි. චමිල් මහත්මයා ඊටම වැදගත් කාරණාවක් ඔබතුමා මුලින්ම ආරම්භයක් හැටියට ගත්තේ. දැන් අදෘශ්‍යමානීය කියලා කියන්නේ අපට නොපෙනෙන මානයක්. දැන් අපිට එක එක මාන පේනවා. දැන් ද්විමාන, ත්‍රිමාන, දැන් ඔය වගේ සිව්මාන, පස්මාන, සයමාන කියලා එක එක මාන වර්ග තියෙනවා. එහෙමයි. ඒවා ගොඩක් වෙලාවට අපිට පේනවා ගෝචර වෙනවා හරි අඩුයි. නමුත් ඔය කතා කරන පැත්තක එක පැත්තක් තමයි අදෘශ්‍යමාන බලය කියලා කියන්නේ. අපි ව්‍යවහාරේ භාවිතා කරන අපිට තේරෙන වචනෙන් තමයි වචනේ කතා කරන්න පසුක තේරෙන්නේ. ඉතින් එහෙම දේවල් ලෝකේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ ඒ වගේ විද්‍යාවල් තිබිලා තියෙනවා. ඔය මේ විවිධ දේවල් කරන්න පුළුවන් එහෙම බලයක් තියෙන පිරිස් ඉඳලා තියෙනවා. සමහරලාට හිත දියුණු කරලා ඒවට වෙනම ශාස්ත්‍ර තිබිලා තියෙනවා. ඔය වේදය, බ්‍රාහ්මණ වේදය වගේ වේද ඉගෙන ගන්න අය උවගේ දේවල් ගොඩාක් දියුණු කරලා තියෙනවා. ඉතින් අපිට ඒව කවදාවත් නෑ කියලා කියන්න බෑ. නමුත් අපි අද කතා කරන්නේ ඊට වඩා වෙනත් පැත්තකින් මේ මාතෘකාව නිසා මම හිතනවා අපිට මේ පිළිබඳව දීර්ඝව කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ කියලා. ඉතින් මේ අපි අද විශේෂයෙන්ම කතා කරන්න යෝජනා කරගත්ත මේ අදෘශ්‍යමාන කියන මේ මාතෘකාව යටතේ විශේෂයෙන්ම මේ බුදුදහම තුල වැඩි වශයෙන්ම කතා වෙනවා මිත්‍යා දෘෂ්ටික පැත්ත. එහෙමයි. ඒතර මේ මිත්‍යා දෘෂ්ටික පැත්ත මං හිතනවා මේ වෙලාවේ සාකච්ඡාවට ගත්තොත් ඉතාලම වටිනවා කියලා. මොකද ඔකේ මං මහත්යත් එක්ක මුලින්ම සාකච්ඡාවකට කලින් කතා කළේ දැන් ගොඩාක් දෙනෙක් හිතනවා මේ අද කාලේ ප්‍රසිද්ධ කාරණා ඔය වගේ ගත්තොත් ඔය දේවාල සංකල්ප, ශාස්ත්‍ර කීම, ඒ වගේ දැන් ඔය කේන්දර බැලීම, නැකත් බැලීම ආදී මේ කාරණාවල් බුදුදහමත් එක්ක සම්බන්ධ වෙලා තමයි යන්නේ. ඒකට හේතුව තමයි මහත්තයා දැන් වැඩි වශයෙන් ලංකාවේ ඉන්නේ බෞද්ධ ජනතාවනේ. එහෙම ප්‍රතිශතයක් ඇති වැඩිපුර ඉන්නේ බෞද්ධ ජනතාව. ඒතර මේ බෞද්ධ ජනතාව අතර මේ කියන කාරණාව වැඩිපුර ක්‍රියාත්මක වෙන නිසා දැන් මිනිස්සු අතර මතයක් හැදිලා තියෙනවා මේක බුදුදහමේ තවත් පැත්තක්ද කියලා. එහෙමයි. මේ කාරණාව බුදුදහමේ තවත් පැත්තක්ද කියලා. මේ ළඟදී මම දැක්කා මේ සම්බෝධි විහාරස්ථානයේ කවුද ඇවිල්ලා පොල් ගෙඩියක් ගහලා ගිහලා තියෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. එහෙමයි. ඒතර ඒ වගේ සංකල්ප සමහරලාට පන්සල්වල ක්‍රියාත්මක වෙනවා. දැන් බොහෝ පන්සල්වල දේවාලවල් තියෙනවනේ. එහෙමයි. ඉතින් එතකොට දැන් සමහර ඒ පැත්තට නැඹුරු වෙච්ච මේ ස්වාමින් වහන්සේලා පවා ඉන්නවා. ඒතකොට මේ වගේ කාරණාවල් එක ගොඩාක් වෙලාවට අර මිනිස්සුන්ගේ මනසට ගිහිල්ලා තියෙන මේක මේ බුදුදහමේ බෞද්ධයන් අතර කතා කරන එක්තරා පැත්තක්. දැන් අපි ධර්මයේ ගැන කතා කරනවා වගේ එක පැත්තක් කියලා. හැබැයි මෙතනදී විශේෂයෙන්ම අපි මේ ගැන විස්තරාත්මකව සාකච්ඡා කරන්න ඕන. කෙටියෙන් කිව්වට මේක මම හිතනවා අසාධාරණයක් වෙයි කියලා. ඒතර මේ අද ජනප්‍රිය මාතෘකා එකක්වත් බුදුදහමේ දේවල් නෙමෙයි. එහෙමයි. කියන බුදුරජාන් වහන්සේ මේ අතර බොහෝ දේවල් තිර ප්‍රතික්ෂේප කරපු. එහෙමයි. බොහෝ දේවල් තිර ප්‍රතික්ෂේප කරපු. මම හිතනවා මේ ඉදිරියට අපිට සාකච්ඡා කරගන්න පුළුවන් වෙයි කියලා. එහෙමයි. අද බොහෝ දෙනෙක් මේ වැඩසටහන ශ්‍රවණය කරනවා සහ බොහෝ පිරිසක් අපිට මේ වෙලාවේ පේනවා දුරකථනයෙන් අපහා සම්බන්ධ වෙන්න උත්සාහ කරනවා. ඒ නිසා අපිට දායකත්වයේ ගැන කටයුතු කරන පින්වතුන් ඇත්තෙන්ම ලොකු කාර්යභාරයකට දායකත්වයේ කරන්නේ. මොකද මේ මිත්‍යාව කියන කාරණාව සමාජයට පහදලා දෙන මේ වැඩසටහන වෙනුවෙන් අද දායකත්වයේ දරන ඔබ ඒ සඳහා ලොකු දායකත්වයක් කරනවා. වෙලපාර කුළුපේ හික්කඩුව පදිංචි බී.ඩී. සතිස්චන්ද්‍ර මහතා ඇතුළු පවුලේ පිරිස බී.ඩී. සතිස්චන්ද්‍ර මහතා ඇතුළු පවුලේ පිරිස අද මේ උතුම් වූ පින්කම හැමදාම ධර්ම දානයත් ඒ වගේම ධර්ම සාකච්ඡා කිරීමත් උතුම් කාර්යයක්. ඉතින් ඒ සඳහාද දායකත්වයෙන් කටයුතු කරනවා. අපි ඇයට බොහොම පින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් සවිස්තරාත්මක දායකත්වය අපි වැඩසටහන අවසානයේදී මතක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි හඳුනන අපි දන්න කාරණාවක් අතීතයේ වෙලව තියෙනවා මේ යකුන් එළවීම. අපි දන්නවා ওই සඳහන් කරන එක යක්කු වර්ග ඉන්නවා මහසෝන කියනවා, රීරියකා කියනවා, මෙහෙම ඉන්නවා. ඉතින් ඒ යක්කු පන්නනකොට නැත්නම් ඔය මන්ත්‍ර ජප කරනකොට ඉස්ලාම් පටන් ගන්නේ නමෝ තස්ස කියලානේ. ඒකට ඉතින් සම්බන්ධයක් තියෙනවා වගේ අපිට දැනෙනවානේ කෙලින්ම ගත්තාම. එහෙමයි. දැන් ඒක තමයි මෙතනදී තියෙන
ප්‍රධාන ප්‍රශ්නේ. එහෙමයි. සමහර ලාවට බුදු පිළිම තියාගෙන ඔය කටයුතු කරනවා. එහෙමයි. සමහර ලාවට අපි බුදුදහම නිතර භාවිතා කරන නමස්කාර ගාථා ආදී දේවල් පාවිච්චි කරනවා. එහෙමයි. ඒකට අර ඒ වගේ දේවල් එක ගොඩාක් වෙලාවට මිනිස්සු අපි දැකලා තියෙනවා මේක මේ බුදුදහම මම අර මුලින් කිව්ව එක මේ බුදුදහම එක කොටසක් බුදුදහම එක අංගයක් හැටියට තමයි මිනිස්සු හිතන්නේ. නමුත් එවැනි කාරණාවල් බුදුදහම තුළ සාකච්ඡා කරනවා. ඉතින් ඔය බුදුරජාන් වහන්සේ එක අවස්ථාවකදී දේශනාවකදී පැහැදිලි කරනවා එක මේ තරුණයෙක් ඉඳලා තියෙනවා මෙයාට ওই වගේ අමනුෂ්‍ය දෝෂයක් කියන්නේ අමනුෂ්‍යෙක් මෙයාගේ ශරීරයට ඇතුල් වෙලා. එහෙමයි. ඉතින් අමනුෂ්‍යයා ඉන්නේ මෙයාගේ කර උඩ. එහෙමයි. හැමදෙස්සෙම ඉන්න කර උඩ. එයාට ඒක දැනෙනවා. ඒතකොට සමහරවිට කතා කරන යත් එක්ක. ඒතකොට දැන් මෙයා ওই වගේ දැන් බොහෝ කාලයක් ওই අමනුෂ්‍ය නිසා පීඩා වින්දා. එහෙමයි. දවසක් පියා යනවා එක්තරා ගෙදරකට තමන්ගේ මිත්‍රෙක් හම්බෙන්න. යනකොටම ඒ වත් ඇතුළට ඇතුල් වෙනකොටම අර අමනුෂ්‍ය මෙයාගේ ශරීරයෙන් අයින් වුණා. එහෙමයි. ඊට පස්සේ මිත්‍රයා හම්බෙලා නැවතිනකොට ආයිමත් ඇඟට ඇතුල් වුණා. ඊට පස්සේ අහනවා මෙච්චර කාලයක් මාව වෙහෙස කරවපු නුඹ ඇයි මට මේ මොහොතේ විතරක් සහනයක් දුන්නේ කියලා. එහෙමයි. ඉතින් ඒ වෙලාවේදී මේ අමනුෂ්‍ය කියනවා ඒ කෙනාගේ වත්තටවත් මට ඇතුල් වෙන්න බලයක් නෑ. එහෙමයි. මොකද ඒ මනුස්සයා ඒ තරමටම සිල්වන්තයි. අර මේ කෙනා හම්බෙන්න ගියපු මිත්‍රයා ඒ තරමටම සිල්වන්තයි. එහෙමයි. අර තමන්ව මරන්න ආයුධය තමන්ම අතින් දුන්නා වගේ. එහෙමයි. මෙයා අමනුෂ්‍යයෙන් අයින් වෙන්න ක්‍රමයම කිව්වා. ඉතින් ඊට පස්සේ අර මනුස්සයා සිල් ලකින්න පටන් ගත්තා. එහෙමයි. ඔතන දැන් මේ කාරණාවේදී විශේෂ දෙයක් තියෙනවා මහත්තයා. දැන් ලෝකේ ස්වභාව දහම පවා ගරු කරන්නේ ගුණයට. මේ ස්වභාව දහම පවා ගරු කරන්නේ මහත්තයා ගුණයට. මිනිසුන්ගේ ගුණධර්ම වැඩි වෙන්න ස්වභාව දහම ගරු කරනවා, දෙවිවරු ගරු කරනවා, විශේෂයෙන්ම ආරයන් වහන්සේලා ගරු කරනවා, භාග්‍යතුන් වහන්සේත් ගරු කරනවා. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ පවා මහත්තයා ගුණයට විශේෂයෙන්ම ගරු කරලා තියෙනවා. එහෙමයි. ඉතින් ඒක විශේෂ කරුණක්නේ. දැන් එක දවසක් මට මතකයි පදුමුත්තර භාග්‍යතුන් වහන්සේගේ කාලේ අපේ කාශ්‍යප මහරහතන් වහන්සේගේ තානාන්තරය නියෝජනය කරපු තෙවෙනි ශ්‍රාවකයන් වහන්සේ උන්වහන්සේ දුතාංග දරනවනේ. ඒතකොට දුතාංග දරන හාමුදුරුවෝ නමක් කවදාවත් ගෙදරකට දානෙට වඩින්නේ නැහැ. පින්ඩපාතිකංගේ කියන දුතාංගයෙන් සමාදන් වෙලා ඉන්න නිසා. ඒතකොට දුතාංග 13ම දරනවා තෙවෙනි ශ්‍රාවකයන් වහන්සේ. උන්වහන්සේ පින්ඩපාතේ වඩිනකොට බුදුරජාන් වහන්සේ ගෙදරකට දානකට බැදලා මහා සංඝරත්නයත් එක්ක. ඉතින් ඒ දායකයා අර හාමුදුරුවෝ පාරේ වඩිනවා දැකලා කියනවා මේ ස්වාමීනි බුදුරජාන් වහන්සේත් වැඩිනවා ඔබ වහන්සේ දානෙට වඩින්න කියලා. ඊට පස්සේ කිව්වා මේ එපා මට දාන ටිකක් ගෙනත් දුන්නොත් මං මෙහෙන් ගන්නම් කියලා. එහෙමයි. ඉතින් නැවත වතාවක් ආරාධනා කරාම ආවේ නෑ. ඊට පස්සේ දැන් මේ දායක මහත්තයා බුදුරජාන් වහන්සේගෙන් ගිහිල්ලා අහනවා මේ ස්වාමීනි අර මෙහිම තෙරුන් වහන්සේ නමක් වැඩියා උන්වහන්සේ ඔබ වහන්සේට වඩා උසස්ද කියලා. එහෙමයි. බුදුරජාන් වහන්සේ ඒ වෙලාව ඌ කිව්වා. ඉතින් භාග්‍යතුන් වහන්සේට වඩා උන්වහන්සේ උසස් දැහුවොත් භාග්‍යතුන් වහන්සේ ඌ කිව්වා. එහෙමයි. ඊතරදී බුදුරජාන් වහන්සේට වඩා උසස් නෙවෙයි. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ පින්ඩපාතිකංගේ දුතාංගේ දරලා නැහෙනේ. එහෙමයි. උන්වහන්සේ භාග්‍යතුන් වහන්සේ දරලා නැහැ. නමුත් තරහාමුදුරු දරලානේ. එහෙමයි. ඒකෙන් උන්වහන්සේ වෙලාව උසස්. එහෙමයි. මට කියන්න ඕනකම තිබුණේ ඔය වගේ ලෝකයේ ස්වභාව දහම දෙවිවරු ආරයන් වහන්සේලා සම්මා සම්බුදුරජාන් වහන්සේලා පවා මේ ගුණයට තමයි විශේෂයෙන්ම ගරු කරන්නේ. එහෙමයි. ඒතර දැන් අමනුෂ්‍යව පවා ඇවිල්ලා යම් ආකාරයකට කරදර කරනවා නම් තමන්ගේ ගුණධර්ම වල තියෙන හීනතාවය නිසා තමයි එහෙම කරදර කරන්නේ. එහෙමයි. සීලයෙන් පිරිහිලා නම් දුස්සීල නම් තමන්ගේ ළඟ ගුණ යහපත්කම් නැත්තම් විශේෂයෙන්ම දෙමව්පියන්ට සලකන්නේ නැත්තම් වැඩිහිටියන්ට ගරු කරන්නේ නැත්තම් එවැනි කාරණාවල් තමන්ගේ ළඟ දියුණු වෙලා නැත්තම් එවැනි කෙනෙකුට අමනුෂ්‍යයන්ගෙන් වෙන්න පුළුවන් බලපෑම වැඩි. එහෙමයි. ඉතින් අර ඒ වගේ තමයි ඔය වගේ කාරණාවල් බුදුදහම තුල සාකච්ඡා කරනවා. ඉතින් මම කියන්නේ මෙතනදී අපි අර මහත්ය මුලින් ආරම්භයේදී කිව්වා වගේ මෙතනදී මට හිතෙන දේ තමයි අපි වැඩිපුරම අර මිනිසුන් මේ මිත්‍යා පැත්තට ගිහිල්ලා තියෙනවා මේවට පිළියම් කරන්න. එහෙමයි.
මට හිතෙන ඒ කාරණාවල් අපේ ශ්‍රාවක පිරිසව දැනුවත් කරන්න පුළුවන් නම් නිතරම ධර්මයේ කතා කරන නාලිකාවක් නිසා ධර්මානුකූල වේ කාරණාවල් පැහැදිලි කරන්න පුළුවන් නම් මේ සාකච්ඡාව ගොඩක් වටිනවා කියලා හිතෙනවා. එහෙම අපේ හම්දුනා අපි සූදානම් වෙනවා අපේ ශ්‍රාවකයන්ටත් ගැටලු තිබෙනවා. මේ විදාකාරී මේ ගැටලු මත තමයි මේ ජීවිතේ පවත්වාගෙන යන්නේ අපි හැම වෙලාවෙම. ඒ ගැටලු වලදී පේන දේවල් වගේම නොපෙනෙන දේවල් ගැනත් ලොකු ගැටලු තිබෙනවා. විශේෂයෙන්ම ඉරහඳ ගැන, ග්‍රහයන් ගැන, ග්‍රහලෝක ගැන, අපි දැකලා නැති දේවල්, තරු ගැන මේ විදිහට ගත්තාම ලොකු ප්‍රශ්න තියෙනවා. දැන් පත්තරේ ගත්තාම කෙනෙක් ඉස්සලාම කියවන්නේ සමහරවිට ලග්න පලාපල. කෙනෙක් හිතනවා මේ ලග්නේ අතරම අද කොහොමද දවසේ. සමහරවිට ඒ දවස ඒ විදිහට හදා ගන්නත් උත්සාහ කරනවා. ඉතින් ඒකේ අපිට හොඳයි කියලා කියන්නත් පුළුවන්, නරකයි කියලා කියන්නත් පුළුවන්. දැන් සමහරලා කෙනෙක් කිව්වොත් එහෙම අද ඔබට සතුරන්ගෙන් ප්‍රහාරයක් කෙල්ල වෙන්න තියෙනවා කියලා ඒ දවසට පොඩ්ඩක් අරිසම් වෙන්න කියලා බලන්න. නැත්නම් ගෙදරට හරි වෙලා ඉන්න කියලා බලනවා. ඒතකොට කියන්න පුළුවන් ඒක හොඳ පැත්තක් තියෙනවා කියලා කෙනෙක් කියන්න පුළුවන්. ඉතින් අතර අපි සාකච්ඡා කරන්නේ මේ කියන දේවල් ඇත්තද? මෙහෙම ඇත්තට කරන්න පුළුවන්ද කියන කාරණාව අපි සාකච්ඡා කරන්න. අපි බලමු අපිට ශ්‍රාවකයන් තියෙන ගැටලු මොනවද කියලා. අපි මුලින්ම කෑගල්ලෙන් විජේසූරිය මහත්මයා සම්බන්ධ කරගන්නවා. අයබෝවන් සුබ දවසක්. අයබෝවන් මහත්මයා රජිනී සිටින ආත්මාන්තයට තෙරුවන් සරණයි. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. මට මේ ස්වාමීන් වහන්සේ දැන් ලෝකයේ හඳුනලා තියෙනවා විතරම මේ නවග්‍රහ අපල සම්බන්ධව. දැන් මේ 10 නම් දෙනා සොයාගෙන තියෙන මම දන්නේ හැටියට මම කියන්නේ ඉංග්‍රීසි ජාතිකයෝ. ඒක නිසා මේ නවග්‍රහ අපල අපිට අපලයක් තියෙනවද නැත්නම් මේ ලෝකයේ ඉන්න 10 නම් දෙනාටදී මම හිතන්නේ කෝටි ගණනක් 10 ඉන්නේ. ඒ නමුදනාගේ අපිට බලපෑම් තියෙන නැත්නම් ඊට වැඩිය විශාල ප්‍රමාණයක් 10 ඉඳන් බලපෑම් තියෙනවා නැත්නම් මේක මට පස්සේ පිළිතුරක් අවශ්‍යයි ස්වාමීන් මම හිතන්නේ කාරණාව අපිට පැහැදිලි. ඇත්තට මේ නවග්‍රහය කියන මේ කාරණාව මම අපි කලින්ම කතා කරපු කාරණාවට එකතු කරලා කිව්වොත් මේක බුදුදහමේ කාරණාවක් නෙවෙයි. එහෙමයි. නමුත් අපි බෝධි පූජා කරනකොට නවග්‍රහ ශාන්ති පූජා කියලා වෙනම කවි පෙළක් පවා අපි සජ්ජහායනා කරනවා. කොහොම වුණත් එතනදී කියන්න තියෙන්නේ ඒවා බුදුදහමට සම්බන්ධ කාරණා නෙවෙයි. අන්න ඒකට දැන් මම අර කිව්වේ. දැන් මේ කාරණා දැන් අපි බෝධි පූජාවක් කරද්දි තෝ වගේ දේවල් කරනවා. ඒතර මිනිසුන්ගේ මනසට යනවා මේක බුදුදහමේ කොටසක්ද? නෑ. ඒක බුදුදහමට සම්බන්ධ නෑ. පොත භාග්‍යතුන් වහන්සේ දැන් අපල කියලා කියන්නේ ඇත්තටම මහත්ය මේ සසර කරුම. එහෙමයි. ඒතර සසර කරුම භාග්‍යතුන් වහන්සේ නැති කරන්න කියලා තියෙන්නේ කොහොමද? කුසල් කරලා. එහෙමයි. සසරෙන් ගෙන ආපු අකුසල කර්මයේ යට කරන්න තියෙන කුසල් වඩලා. දැන් ඔය අර මහා කමු විභංග සූත්‍රයේදී මජ්ක්‍ධිම නිකායේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ කුසල් යට කරන අකුසල් තියෙනවා. අකුසල් යට කරන කුසල් තියෙනවා. එහෙමයි. ඒතකොට ඒ වගේ දැන් කුසල් යට කරන අකුසල් වලින් අකුසල් යට කරන කුසල් වලින් සමහර වෙලාවට අපිට පුළුවන් අර භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු කාරණාවේ මේ කාරණාවට හොඳ පිළියමක් හොයාගන්න. එහෙමයි. දැන් අපි සමහරලාට අර අපල කියන කාරණාව මෙතනදී එකතු කරගත්තු නිසා ඒකට පිළියම් හොයන්නේ මිත්‍යාක්‍රම වලින්. එහෙමයි. මෙවැනි පූජාවක් තියෙනවා, මෙවැනි බාරයක් වෙනවා. දැන් බලන්න ওই කාරණාව කොච්චර වැරදි පැත්තකට ගිහිලා තියෙනවද කියලා කියනවා නම් බුදුදහමත් එක්ක විස්තර කරද්දී මම හිතන මේ කාරණාවල් මේ වගේ කියද්දී මේ සම්බන්ධව ඉන්න කෙනෙක් අමනාප වෙන එකක් නැහැ කියලා. මොකද මේ විමසලා බලන්න පුළුවන් කාරණාවල් නිසා. දැන් සමහර අය කරන ගොඩක් වෙලාවට ওই බෝධින් වහන්සේට මේ පඳුරු ගැට ගහනවා. අපල කියලා අර අපල දුරු වේවා කියලා දැන්වීම දානවා. ඒ වගේ දේවල් කරනවනේ. ඕකේ තියෙන වැරද්ද කියලා ගත්තොත් මහත්තයා දැන් ධර්මයේ තියෙන්නේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ අංකුර ධාතුන් වහන්සේ නමක් නම් ওই බෝධිය. එහෙමයි. බැරි වෙලාවක්වත් ඒ බෝධියේ කොලයකට හානියක් කළොත් සඳහන් කරලා තියෙන මහත්තයා ආනන්තරේ පාප කර්මයට සමාන පාප කර්මයක් වෙනවා කියලා. දැන් ඒක උදාහරණයකින් කියනවා නම් අපි හිතමු ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ අංකුර ධාතුන් වහන්සේ නමක් තමයි බෝධිය හැටියට තියෙන්නේ. ඔය බෝධිය අත්තක් ගිහිලා තියෙන සංඝාවාසෙට. අපි ගොඩක් වෙලාට කරන සංඝාවාසය බේරගෙන බෝවත්ත කපන එකනේ. සාමාන්‍යයෙන් ගහක අත්තක් කපන එකනේ ගයක් බේරගෙන අපි කරන්නේ. මහත් ඒක එහෙම කරන්න බෑ. ඒ වෙලාවට සංඝාවාසය කඩලා අයින් කරන එක තමයි කරන්න තියෙන පිළියම. බෝවත්ත කපන්න බෑ.
බෝවත්ත කපන්න පුළුවන් ධාතු මන්දිරයට හානියක් වෙනවා නම් විතරයි. එහෙමයි. ධාතුන් වහන්සේට හානියක් වෙනවා නම් විතරයි. ඒතර හිතන්නකො දැන් අර වගේ දෙයක් කරන්න ගිහිල්ලා බෝවත්තක් කැඩුනම එතකොට ඒ අකුසල කර්මෙ කොච්චර බලවත්ද? දැන් අතීත අකුසලයක් යට කරන්න තමයි දැන් මේ පිළියම් කරන්නේ. එහෙමයි. නමුත් ඒ කරන පිළියමෙන් වෙන්නේ මොකද්ද? තව තව අකුසල කර්ම රැස් වෙනවා. ඔන්න ඔය කාරණා නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ උක මිත්‍යා පැත්තක් කියලා විස්තර කරලා තියෙන්නේ. එහෙමයි. විනය පිටකේ ගත්තොත් දැන් ඔය දීඝනිකායේ පළවෙනි පොතේ සූත්‍ර හැම එකකම ওই කාරණාවල විස්තර කරලා තියෙනවා. ඉතින් අර ඒ නිසා තමයි මම අර කිව්වේ දැන් මේ මහත්ය ඇහුවේ මේ නව ග්‍රහයෝ 9 දෙනා විද්‍යාත්මකව ගත්තොත් මේක මේ ග්‍රහයෝ 9 දිනක් හැටියට මේම නම් කරලා තියෙනවා. නමුත් අර අපි බාරගන්න එක එයාලගේ බලපෑමක් තියෙනවා කියලා. නමුත් ඒ කාරණාවල් ගත්තයින් පස්සේදී ඒක බුදුදහමට සම්බන්ධ නැහැ. බෞද්ධයන් හැටියට තියෙන්නේ අපි දැන් අපේ කේන්දරයේ බලලා අපිට මෙච්චර අපල තියෙනවා ඒවට පිළියම් මෙහෙම කරන්න උඩ කියන එක නෙමෙයි. හැමදාම කුසල් වඩන්න. සිල් රකින්න, දන් දෙන්න, කුසල් වඩන්න. කුසල් වඩනකොට අර අතීතින් ගෙනාවු අකුසල කර්ම යට කරගන්න පුළුවන්. එහෙමයි. ඒ කියන්නේ මං හිතන එක අපිට ඉස්සරහට විස්තර කරගන්න පුළුවන් වෙයි කියලා තවත් වැඩිදුර ධර්ම කාරණාවල් එක්ක. ඒතර එහෙම ප්‍රබල කුසල් කර බුද්ධ වන්දනාවක් කරනවා, ධර්ම ශ්‍රවණය කරනවා, මහා සංඝරත්නයට උපස්ථානයක් කරනවා, දන් දෙනවා, සංඝරත්නය අරමුණු කරලා විශේෂ ආනිසංස ලැබෙන. දැන් අතීත කර්ම කොච්චර යටපත් කරන්න පුළුවන්ද කියලා කිව්වොත් එන වසබරයිතුමාට උතොහම දෙයක් වුණානේ. එක අනාවේක කරුවෙක් ඇවිල්ලා කිව්වා අවුරුදු 12 ජීවත් වෙන්නේ. රහතන් වහන්සේලාගෙන් ගිහිල්ලා ඇහුවා මේ දීර්ඝායුෂ ලැබෙන පින්කම් මොනවද? එහෙමයි. ඒ වෙලාවේ එක්තරා ප්‍රමාණයක් කියාගෙන ගියා. ඒ කාරණාවල් අරගෙන රජතුමා අවුරුදු 12ක්මයි පින්කම් කරා. එහෙමයි. අවුරුදු 12 මැරෙන්න හිටපු රජතුමා අවුරුදු 40 ගාණක් වෙනකන් ජීවත් වුණා. ඒක බලන්න මහත දැන් බෝධි පූජා තියලා නෙවෙයි එක කරගත්තේ. කුසල් වඩලා දන් දීලා විශේෂයෙන්ම පෙරහන් කඩ දන් දුන්නම දීර්ඝායුෂ ලැබනවා. පෙරහන් කඩ දන් දීලා අවුරුදු 12 හිම පින්කම් කරා. එහෙමයි. රජතුමා නම් විශාල විදියට වියදම් කරලා පින්කම් කරලා තියෙනවා. එහෙම කරලා තමයි පිළියම් හොයාගෙන තියෙන්නේ. ඒතකොට දැන් අන්නේ ඒ කාරණාවල් මං හිතනවා අපේ සමාජය තුළ කතිකා වෙනවා හරි අඩුයි. අපිට දැන් උදාහරණයක් හැටියට දරුවට ප්‍රඥාව නැත්තම් ඉගෙන ගන්න. දැනුම අඩු නම් ඒ දැනුම අඩු වෙලා තියෙන්නේ අතීතින් ගෙනාපු අකුසල කර්මයක් නිසා. ඒ අකුසල කර්ම යට කරන්න නම් අපි මොනවද කරන්න ඕන? බුදුදහමේ අපි බලන්න ඕන මහත්තයා ප්‍රඥාව වැඩෙන පින්කම් මොනවද? එහෙමයි. මතක ශක්තිය වැඩෙන පින්කම් මොනවද? දැන් ඔය ධර්මයේ විශේෂයෙන්ම කියලා තිනවා පාත්‍ර ආධාරක පූජා කරාම. පාත්‍ර ආධාරක පූජා කරාම මතක ශක්තිය වැඩි වෙනවා. එහෙමයි. අන්න ඒ වගේ ගත්තයින් පස්සේ අන්න එහෙම පින්කම් කරන්න ඕන. එහෙම පින්කම් කරනකොට තමයි ඒ අර අතීතයෙන් ගෙනාපු අකුසල කර්මිය සියල්ල යට වෙන්නේ යම් ප්‍රමාණයක් යට කරගන්න පුළුවන්. එහෙම කරගෙන ඒ ළමයට සමහරවිට ප්‍රඥාව වඩා ගන්න පුළුවන්. හැබැයි ඒක කියන්නේ නෑ මම අද පාත්‍ර ආධාරකයා පූජා කරන් පස්සේ හිට ලැබෙනවා කියලා. වසඹරයිතුමා අවුරුදු 12ම එක දවසේ එක දිගට පින් කරා. අවුරුදු 12ම එක දිගට පින් කරපු නිසා තමයි 40 ගානක් ජීවත් වුනේ. ඉතින් ඒ වගේ දැන් සමහර අම්ම කෙනෙක් අද පාත්‍ර ආධාරකයා පූජා කරලා හෙට ළමයට මතක ශක්තිය වැඩි වෙනවද කියලා එහෙම හොයන්න ගියොත් ඉතින් ඒවට පිළියම් හොයන්න බෑ. කුසලයේ ප්‍රබල කරගන්න ඕන. සීලය රකින්න ඕන, තිසරණේ පිළිටන්න ඕන. ඉතින් එහෙම තමයි අකුසලයේ යට කරගන්න පුළුවන්. එහෙමයි. අපි සාමාන්‍යයෙන් දැන් අර එතුමා මතක් කරපු කාරණාව මම මේ කියන්නේ අපි සාමාන්‍යයෙන් එදිනදා කතා බහේ කියනවා මේ එදා හඳට කතා කරන්න අද පුළුවන්කම තිබ්බනම් එදා භාග්‍යතුන් වහන්සේ වැඩ සිටි අවදියේ සිදුවුණු සියල්ලක්ම හඳ ඉහළ ඉඳලා බලාගෙන ඉඳලා අද අපිට කියයි කියලා. ඒ කියන්නේ ඒ කාලේ අතීතයේ ඉඳලා මේ හඳ තියෙනවා. හඳ විතරක් නෙමෙයි අපි දකින මේ ග්‍රහලෝක හැම එකක්ම අතීතයේ ඉඳලා කල්ප ගාණක් ඉඳලා පවතින එකක්. එතකොට ස්වාමීන් වහන්සේ දැන් එතුමා මතක් කරනවා මේ ග්‍රහලෝක හඳුන්වනවා නම් කරනවා මේ වර්තමාන විද්‍යාඥයින් විසින්. ඒ කාරණාව මතක් කරමු. නමුත් මේවා කාලයක් තිස්සේ පැවතින දේවල්. ඔව් ඒ මෙහෙමයි. දැන් ওই කාරණාව අපි විද්‍යාත්මකව කියන කාරණාව ගත්තොත් ඉතින් ඇත්තටම මහත්යටින් ඒ විද්‍යාත්මක පැත්තෙත් ඕන තරම් තියෙන මහත්ය මිත්‍යා දෘෂ්ටි කතා කරන්නේ. එහෙමයි. විලා තියෙන්නේ මහත්යා දැන් ඔය අදෘශ්‍යමාන පැත්තේ මිත්‍යා දෘෂ්ටිය කතා කරාට විද්‍යාඥයෝ
විද්‍යාව තුල තියෙන මිත්‍යා දෘෂ්ටිය කතා කරන්න ශක්තිමත් පිරිසක් දැනුමත් තියෙන පිරිසක් අනිත් පැත්තේ නැහැ ඇත්තටම. එහෙමයි. දැන් උදාහරණයක් ගත්තොත් අපි ගමු දැන් ඔය පහුගිය කාලේ කොරෝනා රෝගය ඇති වුණානේ. එහෙමයි. මම කියන්නේ මේ ප්‍රකට මාතෘකාවක් නිසා මම මේක ගත්තේ. දැන් ওই කාලේ අපි දැක්කා විවිධ බෙහෙත් වර්ග සිංහල බෙහෙත් වර්ග ඉස්මතු වුණා. සමහර ඒවා මිත්‍යා දෘෂ්ටිකව ආවා. ඒකට දැන් ඒවා ඉස්මතු කරගෙන සමහර වෙලාවට ඔය එක පැණි වර්ග ඒ වගේ ඒවා ඉස්මතු කරගෙන ඒ කෝණේ ඉඳගෙන අර සිංහල මේ වෛද්‍ය විද්‍යාවටම පහර ගැහුවා. එහෙමයි. සමහරට එක කරුණයි. එහෙමයි. මුළු සිංහල වෛද්‍යවරු ඔක්කොම එකට අදාළ නෑ. සමහරට දැන් අපි දන්න සමහර සිංහල වෙද මහත්වරු ඉන්නවා. එයාලා පවා ඒ කාලේ වැඩිපුර කතා වෙච්ච පැණි වර්ග පවා ප්‍රතික්ෂේප කරා. එහෙමයි. ඒවා අනුමත කරේ නැහැ. ඒතකොට දැන් නමුත් අර ඒ ඉස්මතු වෙච්ච කාරණාව ඉස්මතු කර අර සිංහල වෛද්‍ය ක්‍රමයටම ඒකෙන් ලොකු හානියක් කරා. මට කියන්න ඕනකම තියෙන්නේ බටහිර වෛද්‍ය ක්‍රමය තුල එහෙම දෙයක් වුණාම ඒක ඉස්මතු කරලා කතා කරන්නේ. එහෙමයි. දැන් උදාහරණයක් ඇටියට අපි ගත්තොත් සමහරලාට ඔය ඉන්ටර්වයින් හදිනවා. ඕනතරම සමහරලාට එන්නතේ බලපෑම නිසා සමහර අය මැරෙනවා කියලා කතා වෙනවනේ. එහෙමයි. සමහරලාට අපිට එහෙම ආරණිත් තියෙන ඕනතරම්. එහෙමයි. ඒතකොට දැන් ඒ වගේ කාරණාවක් කිසි වෙලාවක සමාජය තුළ වැඩිපුර කතිකාවට ලක් කරන්නේ. ඇයි අර බටහිර විද්‍යාව හැම වෙලාවකම එයාලගේ ඒ தත්ත්වය රැකගන්න හැම වෙලාවකම එක උපාය මාර්ග පාවිච්චි කරනවා. එහෙමයි. දැන් සමහරලාට දැන් හදවත් රෝගයක් හැදිලා මේ රෝහලට අරගෙන යන අම්මා ඒ රෝහලේම මැරුණම තාත්තා සමහරලාවට ඒ රෝගය හැදුනන් පස්සේ ඒ රෝහලට අරගෙන යනවා. එහෙමයි. හැබැයි එතනදී ඔවුන් හිතන්නේ අම්මත් මේකට ගිහිල්ලා මැරුණා තාත්තත් මේකට අරගෙන යනවද කියලා එහෙම හොයන්නේ නැහැ. ඒක මං කිව්වේ ඒ පැත්ත තුලත් අපිට ඕන තරම් මහත්යක් තියෙනවා මිත්‍යා දෘෂ්ටි පැත්ත කතා කරන්න. ඉතින් දැන් අර මහත්ය ඇහුවේ ග්‍රහලෝක කියන එක මේ අලුතෙන් හොයාගත්ත කියන එකක් නෙවෙයි. ඕව විමසලා බැලුවොත් මහත්ය ඕන තරම් තියෙනවනේ. දැන් නොපෙනෙන දේවල් කොච්චර තියෙනවද විශ්වයේ ගත්තෙන් පස්සේ. දැන් අර එක බුදුරජාණන් වහන්සේගේ කාලෙදී හිටිය රෝහිතස්ස කියලා එක බමුණේ. එයා ඔය ආගමසේ විශ්වයේ පිළිබඳව දේශනාවක් කරද්දී මෙයා එතකොට වෙනත් ආගමක හිටියේ. මේක අහලා ආගම හේතුව තමයි එයා ගිය ජීවිතේ ඍෂිවරේ. එයා විශ්වයේ කෙලවර හොයන්න තමන්ගේ 이르දීන් ගිහිල්ලා තියෙන විශ්වයේ. කොච්චර වේගෙන් ගියාද කියලා කියනවනම් අසුරක් ගහනකොට ලෝක 1000 පහු කරනවලු. අසුරක් ගහනකොට ලෝක 1000 පහු කරනවලු. එච්චර වේගෙන් ගියපු මේ කෙනා විශ්වයේදීම මැරලා තිනවා අවුරුදු 100ක් ජීවත් වෙලා. එහෙමයි. අවුරුදු 100කට පස්සේ විශ්වයේදීම මැරලා තියෙනවා. ඉතින් බුදුරජාන් වහන්සේ උතන දේශනා කරනවනේ මේ කෝටි ලක්ෂයක් සක්වලක් කියන මේ භූමි ප්‍රදේශය පෙට්ටියක් කරලා ඕකට අබෑට පුරවලා කෙනෙක් යනවා දකුණු දිශාවට හම්බෙන එක සක්වලකට එක අබෑටයක් ගන්න දාලා. කෝටි ලක්ෂයක් සක්වලක් කියන මේ භූමි ප්‍රදේශය අබ පෙට්ටියක් කරලා අබෑට පුරවලා ඒ පුරවපු අබ පෙට්ටියේ අබෑට දකුණු දිශාවට යනකොට ඉවර වෙයි. හැබැයි විශ්වයේ කෙලවර හොයාගන්න බෑ කිව්වා. උතුරු දිශාවට ගියාමත් එහෙමයි. හතර දිශාවට ගියාම එහෙමයි. එතකොට හිතන්නකෝ මේ විශ්වයේ ප්‍රදේශය මොන වගේද කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඒ ලෝකය ගැන හොයන්න එපා. එහෙමයි. ඒ ලෝකය ගැන හෙව්වා කියලා මේ ජීවිතේ දියුණුවකුත් නැහැ පරලෝකෙ දියුණුවකුත් නැහැ. එහෙමයි. නමුත් භාග්‍යවතුන්ස හොයන්නේ කියලා කියන්නේ මේ පංචස්කන්ධ නෙමෙති ලෝකය. එතකොට පැහැදිලි වෙන්නේ මේ 9කට අපිට මුකුත් කරන්න බෑ. දැන් 9කට එහා තව එතකොට ග්‍රහලෝක තියෙනවා. ගොඩක් තියෙනවනේ. එතකොට එහෙම ගත්තොත් එහෙම මේ ග්‍රහලෝක හැම එකකින්ම ওই විදිහට ග්‍රහපල වෙන්න පුළුවන්. එතකොට එහෙම ගත්තාම අපිට මේ ලෝකේ ජීවත් වෙන්නම පුළුවන් කමක් ලැබෙන එකක් නෑ අපේ හැමදෙරේ. ඒ නිසා මේ 9ක් ගැන නෙවෙයි අපි කතා කරන්නට ඕනේ. 9කට එහා තව තියෙනවා. ඒ නිසා මේ විද්‍යාඥයින් හඳුනාගත්ත 9ක් තියෙනවා. ඒ 9න් අපිට ග්‍රහපල තියෙනවා නවග්‍රහ කියලා. නවග්‍රහයට වැඩිය ග්‍රහලෝක තියෙනවා. ඒ නිසා අපි ගැන සබුද්ධිකව හිතන්න ඕනේ. අපි තවත් අන්තිමට අවස්ථාව ලබා දෙනවා අවුලේ ගමින් පද්මිනී මහත්මිය. තේවන් සරණයි.
ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නේ තමයි ඉෂ්ට දේවතාවන් කියන්නේ කවුද? මේ හැම පුද්ගලයෙකුටම ඉෂ්ට දේවතාවෙක් ඉන්නවද කියලා ඒක දැනගන්න කැමතියි. ඔව් ඇත්තටම මහත්තයා මේ එතුමියක් කතා කළේ සර්. එහෙමයි. ඇත්තටම දැන් එතනදී එතුමියගේ ප්‍රශ්නේ තමයි අර ඉෂ්ට දේවතාව කියලා කියන්නේ කවුද? හැම මිනිසෙකුටම ඉෂ්ට දේවතාවෙක් ඉන්නවද? ඉෂ්ට දේවතාව කියලා කියන්නේ දැන් ඔය චාතු මහරජික දිවිතලයේ තියෙනවනේ. ඔය චාතු මහරජික දිවිතලයෙන් තමයි මේ මනුෂ්‍ය ලෝකේ පාලනය වෙන්නේ. එහෙමයි. මනුෂ්‍ය ලෝකේ බොහෝ ස්ථානවලට දෙවියන්ගේ අනුග්‍රහය ලැබෙන්නේ ගොඩාක් වෙලාවට චාතු මහරජික දිවි ලෝකේ. එහෙමයි. පොද එතන දෙවිවරු 4 දෙනෙක් ඉන්නවා. එක දෙවි කෙනෙකුට පුත්තු 91ක් ඉන්නවා. අසීතින් දසේකෝච කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට ඒ එක පුතේකට දහස් ගාණක් කෝටි ගාණක් අමාත්‍යවරු ඉන්නවා. එක පුතේකට කෝටි ගණන් අමාත්‍යවරු ඉන්නවා. ওই වගේ ගත්තොත් දැන් ඔය මේ එක මේ දෙවි කෙනෙකුට සේනාධිපතිවරු 28 දෙනෙක් ඉන්නවා. ඔය දැන් වෛශ්‍රවණ දිව්‍ය රාජයට සේනාධිපතිවරු 28 දෙනෙක් ඉන්නවා. එතනින් එක සේනාධිපතිවරයෙක් තමයි අපේ බිම්බිසාරයිතුමා කියලා කියන්නේ. ඒකට දැන් ජනවසබ කියන යක්ෂය හැටියට ඒ දිවිතල ඉපදිලා ඉන්නේ. ඒකට එතනින් එක දිවි සේනාධිපතිවරයෙක් තමයි සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ. ඒකට ඒ වගේ විශේෂ පිරිසක් ඉන්නවා. ඒ බොහෝ පිරිසක් අපි හඳුන්වනවා සම්මාදිට්ඨිකයි කියලා. එහෙමයි. සම්මාදිට්ඨික පිරිසක් හැටියට තමයි අපි හඳුන්වන්නේ. එතකොට දැන් මං කියන්නේ ගියේ ඔන්නෝයි දිව්‍ය තලයෙන් තමයි මේ මිනිස්යන්ව රකින්න මිනිස්යන්ව ආරක්ෂා කරන්න ඉෂ්ට දේවතාවරු පත් කරලා තියෙන්නේ. එතකොට ඒ ඉෂ්ට දේවතාවරුන්ට දැන් අපේ ධර්මයට අනුව ගොඩාක් වෙලාවට ගත්තම පින් අනුමෝදන් කරන්න පුළුවන්. බෝමාටු දෙවිවරු හැටියට උන්වහන්සේලා වැඩ ඉන්නේ. අපිට පුළුවන් උන්වහන්සේලාට පින් අනුමෝදන් කරන්න. සමහර වෙලාවට මිනිසුන්ගේ ක්‍රියාකලාපයන් වෙනස් වෙනකොට දැන් ඒ දෙවිවරු කියලා කියන්නේ මාර්ගඵලලාභී දෙවිවරු නෙවෙයි. සමහර වෙලාවට ඒ මිනිස්යන්ගේ ක්‍රියාකලාපයේ අනුව ගොඩාක් වෙලාවට ඔය ඉන්න දෙවිවරු පවා මිත්‍යා දෘෂ්ටික වෙලා වැරදි දේවල් වලට උදව් කරන දෙවිවරු බවට පත් වෙනවා. දැන් සමහරලාට දැන් කල්යාණ මිත්‍රෝ ඇසුරු කරොත් කල්යාණ මිත්‍රයෙක් වෙනවා වගේ එහෙමයි. අසත්පුරුෂයෙක් ඇසුරු කරොත් අසත්පුරුෂයෙක් වෙනවා වගේ සමහරලාට ඒ ඉන්න මිනිස්සු අසත්පුරුෂ වුණොත් සමහරලාට යාගේ ළඟ ඉන්න ඉෂ්ට දේවතාවෝ පවා අසත්පුරුෂ කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමයි. අධාර්මික දෙවි කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. එහෙමයි. එතකොට වෙන්නේ වැරදි පැත්තෙන් බලපෑමක් ඇති වෙනවා. වැරදි දේවල්ට උදව් කරනවා. එහෙම වෙච්ච අවස්ථා තියෙනවා. දැන් ඔය උදාහරණයක් හැටියට ගත්තම දැන් මේ මහා මංගල සූත්‍රයේදී පවා මංගල කාරණාවල් වලට මූලික බීජය බවට පත් උනේ ඕකනේ. කියන්නේ මිනිස්සු එක එක තැන්වල මංගල කරුණු මොනවද කියලා කතා කරන ගත්තා. එතකොට කතිකාව ඇති උනේ දිට්ඨ මංගල, සුත මංගල, මුත මංගල කියලා කතිකාවක් ආවනේ. ඒ කතිකාව මුළු ජම්බු දීපේම කතා වුණා. එහෙමයි. ඊළඟට ඔය කතාව ඒ අයගේ ඉන්න ඉෂ්ට දේවතාවරු කතා වෙනව පටන් ගත්තා. එහෙමයි. ඔහොමනේ ඕක තෞතිසා දිවි ලෝකෙට දක්වාම ගිය මාත්‍රකාව. එතකොටත් කියනවර ඒ මිනිසුන්ව රකින්න දෙවිවරු තමයි ඒ මාත්‍රකාව ඉහළට අරගෙන ගියලා. එහෙමයි. ඒතකොට නිතරම මිනිස්යන් එක්ක දැන් අපිට මේ නොපෙනෙන අවකාශය තුල ඒ වගේ ඕන තරම් දැන් ධර්මයේ තුල තියෙනවා තුරුණ දෙවිවරු කියලා. එහෙමයි. තනකොළ ගහකට අධිග්‍රහිත දෙවිවරු පවා ඉන්නවා. එහෙමයි. ගස්වලට අධිග්‍රහිත දෙවිවරු පවා ඉන්නවා. ඒතකොට ඒ වගේ දෙවිවරු ඉන්න භූමාට දෙවිවරු. ඉතින් භූමාට දෙවිවරු බවට පත් වෙන්නේ දැන් මනුෂ්‍ය ලෝකේ ගත්තම මහත්තයා සැප විඳින මිනිස්සු ඉන්නවා, දුක් විඳින මිනිස්සු ඉන්නවනේ. මනුෂ්‍ය ලෝකේ කියලා කියන්නේ අපි ගත්තම දැන් ආහාර තියෙන, වස්ත්‍ර තියෙන, නිවාස තියෙන තැනක්නේ. එහෙමයි. නමුත් ඕන නැති මිනිස්සු කොච්චර ඉන්නවද? ඒ නැති වෙන්නේ මොකක් නිසාද? අතීත ජීවිතවල කරපු කුසල් දහම් වල අඩුපාඩුකම් නිසානේ. හරියට දන් දීලා නැති වුණාම දුප්පත් වෙලා උපදිනවා. එහෙමයි. එතකොට දිවි ලෝකෙත් ওই වගේ තත්ත්වයක් තියෙනවා. දැන් එක දෙවි කෙනෙක් වෘක්ෂ දෙවියක හිටිය අධිග්‍රහිතව ඒ දෙවියට දිව්‍ය ආහාරයක් කවදාවත් අනුභව කරලා නැහැ. නමුත් එක මිත්‍ර දෙවි කෙනෙක් දවසක් මහේශාක්‍ය දෙවි කෙනෙක් අර වෘක්ෂ දෙවියට දිව්‍ය ආහාරය ගෙනත් දුන්නා. ඉතින් ඒ වෘක්ෂ දෙවියෝ ඒ දිව්‍ය ආහාරය
මේ අතට අරගෙන අනුභව කරන්න හදනකොටම හාමුදුරුවනම පින්ඩපාතේ වඩිනවා. ඒ වෙලාවේදී මේ දිව්‍ය තීරණය කළා මම ගිය ජීවිතේ දන් දුන්නේ නැති නිසා මේ ජීවිතේ මට සම්පත් අඩුයි. නිසා මම මේ ජීවිතේ දන් දෙන්න ඕනේ කියලා හිතලා අර දානීය ආහාරය දානයකට පූජා කළා. විමානෙට එනකොට මුළු දිව්‍ය විමානෙම දිව්‍ය සම්පත් වලින් පිරීලා. ආහාර පාන වස්ත්‍ර හැම දෙයකින්ම පිරීලා. ඒ දුන්නු දානේ විපාකෙ වෙලෙම විපාක දීලා. ඒතර අන්න ඒ වගේ දැන් මම කියන්නේ එහෙම දුප්පත් දෙවිවරු ඉන්නවා. එහෙමයි. හැම දෙවි කෙනෙක්ම දෙවියෙක් උණයි කියලා අර වගේ මහ බලයක් තියෙන විශේෂ හැකියාවල් තියෙන අපි අහලා තියෙන ඕකමනේ. එහෙමයි. අපි යක්ෂයෝ කියලා ගත්තොත් පස්සේ මහත්තයා අහලා තියෙන්නේ යක්ෂ කියන. අපි දකින්නේ යක්ෂය කියනකොට දත් දෙකක් එළියට ආපු, ඇස් දෙක රතු වෙච්ච, කොණ්ඩේ වැටිච්ච, කළු වෙච්ච හිම ස්වරූපයක්නේ. ඒ අර අපි සංකල්පය හදලා තියෙන යක්ෂයෙක් කියලා ගත්තම එහෙමයි. නමුත් මහත්තයා ජනවසබ යක්ෂය කියලා කතා කරන්නේ අපි. ජනවසබ යක්ෂයා කියලා කියන්නේ විශේෂ දෙවි කෙනෙක්. එහෙමයි. නමුත් අර අපි ගත්තොත් යක්ෂයා කියලා ගත්තොත් අපිට මනසට එන්නේ වෙනම චිත්‍රයක්. මම කියන්නේ ගියේ දෙවියෙක් කියලා ගත්තොත් අපට එන්නේ විශාල බලයක් තියෙන විශාල හැකියාවක් තියෙන දෙවියන්ට කරන්න බැරි දෙයක් නැහැ. අපට ඕන දෙයක් කරන්න පුළුවන් කියලානේ. එහෙම නැහැ. කරන්න පුළුවන් දෙවිවරු ඉන්නවා. ඒ විශේෂ මහේශාක්‍ය දෙවිවරු හැබැයි අල්පේශාක්‍ය දෙවිවරු අතර ඉන්නවා සමහර ලාවට ඊටාම දුර්වලතා තියෙන. එතකොට මට කියන්න ඕනකම තිබුණේ සමහර ලාවට තමන්ගේ ළඟ ඉෂ්ට දේවතාවෙක් එහෙම කෙනෙක් නම් එතකොට දුර්වලයිනේ. ඒ නිසා ඉෂ්ට දෙවියන්ගෙන් හරි ප්‍රතිඵලයක් ලැබෙන්න නම් මොකද කරන්න ඕන? මම අර කියවනේ දෙවිවරු උදව් කරන්නේ ගුණධර්ම වැඩි පිරිසට. ගුණධර්ම නැති පිරිසට නෙවෙයි. දැන් හිතන්නකෝ මහත්තයා ගමේ ඉන්නවා සුරාපානය කරගෙන. සමහර ලාවට මිනිසුන්ට ගහගෙන බැනගෙන. මිනිසුන්ගේ දේවල් හොරකම් කරගෙන. කාමයේ හැසිරීමි. බොරු කියාගෙන. ඔහොම මිනිසෙක් ඉන්නවා කියලා හිතන ගමක. ඔය මිනිසයාට යම් කරදරයක් වුණොත් ගමේ මිනිස්සු එකතු වෙලා එයාට පිළිසරණක් වෙයිද? නෑ. අඩුමතරමේ ඒ මිනිස්සයා මැරුණොතින් මලගෙදරවත් කැමැත්තකින් යයිද? යන්නේ නැහැ. ඇයි? එයා සමාජයට අප්‍රසන්න ලෙස ජීවත් වෙච්ච කෙනෙක්. ඒකට එහෙනම් අපිත් මහත්තයා මිනිසුන්ගේ ගුණය කියන එක බලනවා. හැබැයි හිතන්නකෝ මෙහිම මොන ගමේ ඉන්නවා කෙනෙක් මිනිසුන්ට උදව් කරගෙන බණක් අහගෙන කාටවත් හානියක් කරන්නේ නැහැ, කාගේවත් හිතක් රිද්දවන්නේ. එහෙම ඉන්නවනේ. හැබැයි ඒ කෙනාට අපි විශේෂ කැමැත්තක් දක්වනවනේ. අන්න ඒ වගේ මහත්තයා දෙවිවරු මිනිසුන්ට උදව්වක් කරනවා නම් කරන්නේ ඒ මිනිස්යාගේ ගුණ ධර්මයට. එහෙමයි. දැන් අපේ ගත්තොතින් දැන් කොච්චර සලකනවද කියලා කිව්වොත් දෙවිවරු ගුණය දවසක් එක මිත්‍රයෝ දෙන්නෙක් මහාන වෙනවා. එක හාමුදුරුවෝ කෙනෙක් එක ධම්මපදේ ගාථාවක් ඉගෙනගෙන උන්වහන්සේ රහත් වෙනවා. උන්වහන්සේ දන්නේ එක ධම්මපදේ ගාථාවයි. අනිත් හාමුදුරුවෝ මුළු ත්‍රිපිටක අට කතාවම ඉගෙන ගත්තා. ඉගෙන ගත්තා බහුශ්‍රුතයි. හැබැයි වැඩුවේ නැහැ. එහෙමයි. උන්වහන්සේ වැඩුවේ නැහැ එක ධම්ම කාරණාවකට. ඒ නිසා මගපල ලැබුණෙත් නැහැ. උන්වහන්සේ හොඳ ධර්ම කතිකේ. දවසක් හරි එක ධම්මපදේ ගාථාවක් දන්න හාමුදුරුවෝ කැලයකට ගිහිල්ලා බණක් කියනවා. එහෙමයි. පිරිසකට. ඉතින් විශාල පිරිසක් එදා බණ අහනවා. ඔය අතරේ දෙවිවරුත් බණ අහනවා. රුක්ෂ දෙවිවරු. දේශනාව අවසන් වෙනකොට දෙවිවරු සාදුකාර දුන්නා. එතකොට දැන් අර මිත්‍ර හාමුදුරුවෝ ත්‍රිපිටකයම දන්න හාමුදුරුවෝ හිතනවා මගේ මිත්‍රයා දැන් එක ධම්මපදේ ගාථාවයි. එක ගාථාවක් දන්න උන්වහන්සේගේ බණට දෙවිවරු උච්චර ප්‍රශංසා කරා නම් මේ ත්‍රිපිටකයම දන්න මගේ බණක් ඇහුවොතින් ওই දෙවිවරු කොච්චර සතුටු වේද කියලා හිතලා ගිහලා බණක් කිව්වා. එහෙමයි. උන්වහන්සේගේ ධර්ම දේශනාව බොහෝ ධර්ම කරුණු වලින් පෝෂිතයි. නමුත් එක දෙවියෙක්වත් සාදුකාර දුන්නේ නැහැ. ඇයි? දුන්නේ නැත්තේ දෙවිවරු ගරු කරන්නේ ගුණයට. ඒක මට කියන්න ඕනකම තිබුණේ. ඒතකොට ඉෂ්ට දෙවියෙක් හරි Tamanට යහපතක් පිණිස ඉන්නවනම් Tamanට උදව්වක් කරනවනම් Tamanව කරදරයකින් බේර ගන්නවනම් ඒ බේරගන්නේ Tamanගේ ළඟ හොඳ ගුණ ධර්ම තියෙන්න ඕනේ. ඒ ගුණ ධර්ම ස්ථාවර ගුණ ධර්මයක් වෙන්න ඕනේ. Tamanගේ ළඟ තියෙන සීලය කොච්චර උසස් වෙන්න ඕනද කියලා කිව්වොත් මහත්තයා Tamanට නැති බැරිකම් ආවත් හොරකම් නොකර බොරු නොකිය අවංකව ජීවත් වෙන පුද්ගලෙක් බවට පත් වෙනවා. එහෙම කෙනාට තමයි ඒ දෙවියන්ගේ අනුග්‍රහය ලැබෙන. අර සුජාතාව දැන් සකල දිව්‍යයන්ගේ එක බිරිඳ සුජාතාව
සුජාතාවට දිව්‍ය ලෝකෙට යන්න බැරි වුණානේ. අනිත් කාන්තාව තුන් දෙනානේ දිව්‍ය ලෝකෙට ගියේ ශක්‍ර දෙවියොත් එක්ක. එහෙමයි. ඒතර ඒ වෙලාවේදී සුජාතාව දිව්‍ය ලෝකෙට ගන්න ශක්‍ර දෙවිය කිව්වා සිල් රකින්න. මොකද සුජාතාව මනුෂ්‍ය ලෝකෙ හිටියේ කිකනියක් වෙලා. ඒතර කිකනියට සිල් රකින්න කියලා කිව්වයන් පස්සේදී ඔන්න කිකනිය විල ළඟට ගිහිල්ලා මැරිච්ච මාළු විතරයි අල්ලගෙන කන්නේ. එහෙමයි. ශක්‍ර දෙවිය ඇයි සිල් රකින්නවද කියලා බලන්න මොකද්ද කළේ? මැරිච්ච මාළුවෙක් වගේ මේ රූපය හදාගෙන විලට වෙලා මැරිච්ච ස්වරූපෙට ඉන්නවා. කිකනිය ලං වෙනකොට දඟලනවා. ඒකට කිකනිය හිතන තාම පණ තියෙනවා කියලා යනවා. ආයිමත් මැරිච්ච වගේ ඉන්නවා. කිකනිය ලං වෙනකොට දඟලනවා. ඒතර මේ පරීක්ෂා කරේ මොකද්ද ශක්‍ර දෙවියෝ? ඇය සිල් රකින්නවද? ඇයගේ සීලය කොයි වගේ මට්ටමකද තියෙන්නේ? ඒතකොට දෙවිවරු කියන්නේ මහත්තයා ඔහොම පිරිසක් අපිට අපේ ගුණධර්ම මොන මට්ටමට තියෙන කියලා දැන් අපි මිනිස්සුන්ගේ හොඳ පරීක්ෂා කරලා බලනවා වගේ දෙවිවරුත් අපි ගැන පරීක්ෂා කරලා බලනවා. අපේ ගුණ යහපත්කම් වැඩි කරගත්තොත් ඒ දිවියන්ගේ අනුග්‍රහය ලබන්න පුළුවන්. දැන් අද මට හරි ප්‍රශ්න තිබෙනවා. ඒ මම දන්නවා අපිව අහගෙන ඉන්න ඔබටත් හරියට ප්‍රශ්න තියෙනවා. දැන් මේ එකින් එකට ප්‍රශ්න ගොඩනගනවා. නමුත් මම හරි කැමති අද කාලේ යන්නේ නැත්තම් වෙලාව රාත්‍රී 8යි විනාඩි 16යි. අපි පොඩ්ඩක් ප්‍රමාද කරනවා අපිව දුරකථනයෙන් සම්බන්ධ කරගන්න පිරිස සම්බන්ධ කරගන්න. මොකද අපි සාකච්ඡාව ආරම්භ කළෙත් නෑ තාම. අපි ප්‍රශ්න කීපයකට උත්තර දුන්නාට අපි මේ සාකච්ඡාව මේ සබුද්ධිකව ඉදිරියට ගෙන යන්න ඕනේ. ওই කාරණාව ඉඳලා අවසන් කාරණාව දක්වාම මේ හෝරාවන් දෙක එහෙම නැත්නම් අද සහ ලබන සතියේ කියන සාකච්ඡා දෙකම අපි ඊටාම සබුද්ධිකව ගෙන යන්න ඕන වැඩසටහනක්. මේ හරිද? මිත්‍යාවෙන් ඔබට ඔබව ගෙන යන්න තමයි අපි මේ වැඩසටහන තුලින් උත්සාහ කරන්නේ. ඒ නිසා දැන් අපි සාකච්ඡාව මුලට යන්න කලින් මට ආපු ගැටලුවක් තිබෙනවා. මම හිතනවා මේක අහගෙන ඉන්න පිරිසට තියෙන නිසා දෙවියෝ අපි අතරට එනවාද අපේ හාමුදුරනේ? එනවා. දැන් සමහර අය කියනවා නේ එන්න බෑ කියලා. එන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ධර්මයේ තුල විස්තර කරලා තියෙන්නේ දෙවිවරු මනුෂ්‍ය ලෝකයේ දෙවිවරුන්ට පේනවා කියලා කියන අසුචි වලක් වගේ. එහෙමයි. දැන් අසුචි වලක් තියෙන තැනක යමෙක් යනවා නම් එතන ඊටාම අත්‍යවශ්‍යම කටයුත්තක් නිසා යන්නේ. උදාහරණයක් ගත්තොත් අපි අසුචි වලක මණිකක් තියෙනවනේ ගන්නවනේ. අසුචි කොච්චර අප්‍රසන්න වුණත් මණිකේ වටිනාකම දැකලා ගන්නවා. ඒ වගේ දෙවිවරු මනුෂ්‍ය ලෝකෙට එන්නේ වැදගත් ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ දෙවිවරු මනුෂ්‍ය ලෝකෙට එන්නේ මේ මනුෂ්‍ය ලෝකෙන් ප්‍රයෝජනයක් ලබන්න විතර. හැබැයි මෙතන කතා කරනවා භූමාටක දෙවිවරු ආකාශස්ත දෙවිවරු කියලා කොටස් දෙකක් ඉන්නවනේ. එතකොට මේ කතා කරන්නේ ආකාශස්ත දෙවිවරු. ඒ කියන්නේ දැන් ඔය චාතු මහරජගේ තාවතින්සේ ඒ දෙවිවරු තමයි මහත්ය බලවත්ම පිරිස. එහෙමයි. දැන් මේ භූමාටක දෙවිවරු කියලා කියන්නේ සමහර ලාවට ඒ දෙවියන්ට තියෙන ඉතාම අල්ප බලයක්, සුළු බලයක්. කියන්නේ භූමාටක වෙලා තියෙන ඒකනේ. පින අඩුයි. බොහෝ ශක්තියක් නැහැ. නැති නෑ ඉන්නවා. හැබැයි අඩුයි. ඒතර අන්නේ ඒ වගේ අවස්ථා තියෙනවා. හැබැයි මෙතනදී එක කරුණක් මතක් කරන්න ඕන. ඒ දෙවියන්ට උදව්වක් කරන්න තිබුණත් උදව්ව කරන්නේ නැති හේතුව තමයි මම අර කලින් පැහැදිලි කරේ. දෙවියන්ට උදව් කරන්න පුළුවන් මිනිසුන්ගේ පින තියෙනවන විතරයි. මිනිසුන්ගේ පින තියෙනවනේ විතරයි. දැන් අර අපේ බෝසතාන් වහන්සේක ජීවිතයක සංක කියලා බ්‍රාහ්මණෙක් වෙලා නැව් නැගිලා ගමනක් යනවා. ওই නැවට නගින්න කලින් පසේ බුදුරජාන් වහන්සේ නමකට පාවහන් දෙකක් පූජා කරනවා. එහෙමයි. සංක ජාතකයේදී යනකොට නැව කුණාටුවකට අහුලා මුහුදුපත් වෙනවා. සංක බ්‍රාහ්මණය අටසිල් සමාදන් වෙලා මුහුදට පැනලා පීනනවා. මහ මුහුදේ ඉන්නව සීලවන්තයන්ව රකින එක දෙවි කෙනෙක් ඒ චාතු මහරජාගේ දිවි ලෝකෙන් පත් කරලා තියෙන්නේ මණිමේකලා කියලා. ওই දෙව්දුව බෝසතාන් වහන්සේව දැකලා ඇවිල්ලා කියනවා මේ මගේ යානාවට නගින්න කියලා. දෙව්දුව කියනවා. එතකොට බෝසතාන් වහන්සේ අහනවා ඔබේ යානාවට මාව නංව ගන්නේ ඔබේ ආනුභාවයකින්ද මගේ පිනකින්ද? එතකොට කියනවා මගේ ආනුභාවයක් නෑ ස්වාමීනි ඔබ වහන්සේ මගේ යානාවට නංව ගන්න. ඔබ වහන්සේ කරපු පින නිසා තමයි මට පුළුවන් ඔබ වහන්සේ මාව මගේ යානාවට නංව ගන්න. මොකද්ද පින? පසේ බුදුහාඳුරන්ට පාවහන පූජා කරපු පින. එතකොට කියනවා මගේ පිනක් නිසා නම් ඔබ යානාවට මාව නංව ගන්න පුළුවන්. මට ඔබ යානාවට නැග්ග කියලා වැඩක් නෑ. මට පුළුවන් නම් මගේ රටට යන නැවක් මවල දෙන්න කියනවා. ඉතින් නැවක් මවල දෙනවා නිකන් නැවක් නෙවෙයි සප්ත රත්නේ පුරවපු නැවක්. උතන විශේෂත්වය තමයි මහත්තයා බෝසතන් වහන්සේත් එක්ක එනවා තව එක උපස්ථායකෙක්. එක උපස්ථායකෙක් කෙනා පීනගෙන. ওই දෙන්නත් එක තමයි පීනන්නේ. අර දෙව්දුව
බෝසතාණන් වහන්සේව නැවෙන් ගිහිලා තියෙනවා. නමුත් අර උපස්ථායකයව නැවට ගන්නේ නැහැ. එහෙමයි. උපස්ථායකයා ගැන අහනකොට දෙව්දු ඇයි උපස්ථායකයව ගන්න නැත්තේ කියලා කියනවා ස්වාමීනි ඔහුව නැවට ගන්න ඔහුට පින් නැහැ කියනවා. එහෙමයි. දැන් එතකොට ওই කාරණාවෙන් තේරෙනව නේද මහත්තයා අපි තුල පිනක්කු තියෙන්න ඕන දෙවියන්ට උදව් කරන්න කියන එක. අපි තුල පිනක් තියෙන්න ඕන දෙවියන්ට උදව් කරන්න. නැත්තම් අපිට කරන්න බෑ. එහෙනම් දැන් ඊට පස්සේදී බෝසතාණන් වහන්සේ නැවේ ඉඳගෙනම අර උපස්ථායකට තමන් කරපු පින අනුමෝදන් වෙන්නේ කියලා අනුමෝදන් කරලා එයාට පින් දීලා තමයි උපස්ථායකයව නැවට ගත්තේ. එහෙමයි. ඔතනදී මට කියන්න ඕනකම තිබුණේ දෙවියන්ට උදව් කරන්න නම් අපි ළඟ පිනක් තියෙන්න ඕන. එහෙමයි. පින නැත්තම් ඒ උදව්ව ලැබෙන්නේ. දැන් හැමනම් කෙනෙක්ට අස්වැසිල්ලක් ලබන්න පුළුවන් ඔය විශේෂයෙන්ම දේවාරූඪයෙන් සාත්‍ර කියන කට්ටියට එහෙනම් අපි ළඟ පිනක් තියෙන නිසා තමයි මේ දේවරු අපිට ආරූඪ වෙලා ඉන්නේ. එහෙනම් එහෙම එකක් තියෙනවද අපි හඳුරන්නේ? ඒක නම් වෙනම පැත්තක් ආරූඪ වෙන්න පුළුවන්ද? ඔව් දැන් ඔතන කතා කරන කාරණාව ඇත්තටම වෙනම කාරණාවක්. ඒ ගොඩක් වෙයි ලංකාවේ විශේෂයෙන්ම මේ කාරණාව කෙනෙක් හිතමනාප කරගන්න එකක් නැහැ කියලා මට හිතෙන මේක බොහොම කරුණාවෙන් කියන නිසා මේ ඍජුවම කතා කරන නිසා ඇත්තටම මහත්තයා ওই දේවාලවල් කියන සංකල්පය තුළ කතා කරන්නේ දෙවිවරු නෙවෙයි. එහෙමයි. ඔය කතා කරන දෙවිවරු නෙවෙයි. අනිත් එක දැන් ඔය සමහර දෙවිවරු ගත්තයින් පස්සේ මහත්තයා අපි බුදුදහමට අයිති දෙවිවරුත් නෙවෙයි. එහෙමයි. දැන් උදාහරණයක් ගත්තොත් මට හිතුනේ නම් ගම් කිව්වට ගැටලුවක් වෙන එකක් තමයි මට කතරගම දෙවියෝ, විෂ්ණු දෙවියෝ, පත්තිනි දෙවියෝ, ඒ මහසෙන් දෙවියෝ, ඊළඟට මහා සෝන යක්ෂයා ඔය වගේ ගත්තොත් ඉන්නවනේ විශාල පිරිසක් ගණ දෙවියෝ, කාලි දෙවියෝ ඔය ගත්තම පිශා පිරිසක් ඉන්නවනේ. ඇත්තටම මහත්තයා ඒ එක දෙවි කෙනෙක්වත් අපේ බුදුදහමේට අයිති දෙවිවරු නෙමෙයි. එහෙමයි. ඒ දෙවිවරු අයිති Hindu ආගමට. බුදුදහමට නෙමෙයි. එතකොට මහත්තයා බුදුදහමේ සාකච්ඡා කරන සම්මාදිට්ඨික දෙවිවරු පිරිසක් වෙනම ඉන්නවා. අපි මට හිතන ලබන සතියේ සාකච්ඡාවේදී ඒ කාරණාවල් ටික කතා කරමු. එතකොට දැන් මට කියන්න ඕනකම තිබුණ ඔය දේවාලවල් වල ඉන්නේ ඇත්තටම ඔය දෙවිවරුත් නෙමෙයි. එහෙමයි. දේවාලවල් වල ඉන්නේ ප්‍රේතයෝ. ඒ ප්‍රේතයන්ව හඳුන්වන්නේ මහත්තයා පංසුපිසාච ප්‍රේතයෝ කියලා ධර්මයේ. පංසුපිසාච කියන්නේ අපද්‍රව්‍ය. පිළිකුල් කියන එක. පංසුකුලයක් කියලා අපි කියන්නේ. පංසු කියන්නේ පිළිකුල් කියන එක. පස් වගේ පිළිකුල් නිසා තමයි පංසු කියලා කියන්නේ. ඔය දේවාලවල් වල ඉන්නේ ඔන්නේ පංසුපිසාච කියන ප්‍රේතයෝ. දැන් මට හරියටම ඕක ස්වනංශ පැහැදිලි කරගන්න ඕනේ. දැන් අපේ පන්සලේ දේවාල තියෙනවා. එක එක වර්ගයේ වර්ණ වලින් දේවාල තියෙනවා. දැන් ඔබ වහන්සේ කියන්නේ මේ දේවාල වල ඉන්නේ දේව තාවන් නැහැ. නමුත් පිළිම විතරයි තියෙන්නේ. ඉන්නේ අර කින විදිහට පංසුපිසාච ප්‍රේතයෝ. එහෙම. ආරූඪ වෙනව නම් ආරූඪ වෙන්නේ අන්නේ වගේ ප්‍රේතයෝ. දෙවිවරු නෙවෙයි. දැන් ඕකට හොඳ උදාහරණය තමයි මහත්තයා බලන්න. දැන් දේවාලයක් කියලා කියනකොට දැන් අපි අහලා තියෙන ධර්මයට අනුව දෙවිවරු රත්තරන් පාවිච්චි කරන්නේ. දිව්‍ය සැප ඉතාම අපි දැන් පින් කර ප්‍රාර්ථනා කරන්නේ එහෙම දිව්‍ය ලෝකයකට යන්නනේ. එහෙමයි. නමුත් අපිට මේ පේන දේවාලවල් ළඟට ගිහිල්ලා බලන්නකෝ මහත්යට අපේ මහත්යට කිව්වොතින් කොහේ හරි පන්සලක ওই දේවාලයක කාමරේ ඇඳක් දාලා නිදා ගන්න කියලා කැමතිද නෑනේ. එහෙමයි. ඇයි? අප්‍රසන්නයි. අපිරිසිදුයි. අපිලිවෙලයි. ඇත්තටම හැම දේවාලයක් ගත්තයින් පස්සේ ওই කාරණාව තියෙනවා. 90ක් විතර ගත්තොත් ඔය අපිරිසිදු බව තියෙනවා දේවාලවල් වල. ඇයි දන්නද එහෙම වෙන්නේ? අර පංසුපිසාච ප්‍රේතයෝ පිළිවෙලකට කැමති පිරිසක් නෙවෙයි. මොකද එයාලගේ ආහාරය තමයි මේ අපද්‍රව්‍ය අපිරිසුදුකම කියන එක. එතකොට ඒ අපද්‍රව්‍ය අපිරිසුදුකම කියන එක රඳා පවත්වා ගන්න ඕන නිසා තමයි දේවාලවල අර විදිහට තියෙන්නේ. ඉතින් දැන් දිව්‍ය ලෝකේ ගත්තොත් මහත්තයා අඹ ගෙඩියක් ගත්තම දිව්‍ය ලෝකවල වල තියෙන ඔය අඹ සක්කර පේතවත්වය කියලා කතාවක සඳහන් කරලා තියෙනවා. දවසක් මනුස්ස ලෝකෙට අඹ ගෙඩියක් එනවා දිව්‍ය ලෝකෙන්. ගඟට වැටෙන්නේ. ඒ අඹ ගෙඩිය ගඟේ පහ වෙලා යනවා රටේ රයිතුමා ගඟ පහල නානවා. රයිතුමාට ආරක්ෂාවට දැලක් කෙලලා තියෙනවා. ඔය දැලේ අඹ ගෙඩිය පටලුණාම රයිතුමා මනුෂ්‍ය ලෝකේ දැකපු නැති අඹ ගෙඩියක් නිසා ඌක කෑලි කපලා සිරකරුවන්ට කන්න දුන්නා. ලෙඩ වෙච්ච සිරකරුවෙක් අඹ කෑල්ලක් කෑවම ලෙඩ වෙච්ච සිරකරුව නිරෝගිමත් වුණාලු. වයසක සිරකරුවෙක් අඹ කෑල්ලක් කෑවම වයසක සිරකරුව තරුණ වුණාලු. එතකොට හිතන්නකෝ දිව්‍ය ලෝකයේ අඹයක ගුණය ওই වගේ නා. අපේ මහත්තයා හිතනවාද මේ මනුෂ්‍ය ලෝකෙට ওই දෙවිවරු එයි කියලා? මේ ඉදුණෙවත් නැති සමහරවිට තෙල් බෙහෙත් ගහලා ඉදවපු හොදපු නැති මේ අපිරිසිදු පළතුරක් කන ওই දෙවිවරු එයිද? නැහැ.
අනිත් එක දැන් ගොඩක් දේවල් වල ලංකාවේ මුදල් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ලංකාවේ මුදල් ටික අරගෙන ගිහලා අපිට පිටරටකවත් බැහැ ගනුදෙනු කරන්න. එහෙමයි. ඒතකොට හිතන්නකො මහත්තයා ඌව ගන්න මේ ඒද නැහැ. ඒතකොට මේ හරහා යන්නේ ඊ මිත්‍යා පැත්ත. ඇත්තටම මම ඒකයි කිව්වේ ඒ කතා කරන්නේ ගොඩාක් වෙලාවට කතා කරන්නේ പ്രേත කොට්ටාසයත් එක්ක බැඳිච්ච කාරණාවක්. ඉතින් මට පෙරේතේ කවුරුද වෙලා මේවා කියනවා කියලා කිව්වොත් මිනිස්සු ඉන්නේ නැහනේ. ඒවට තමයි අර වගේ දෙවිවරුන්ගේ නම් භාවිතා කරන්නේ මේ අසවල් දෙවියන්ගේ බලයක් තමයි මෙහිම තියෙන්නේ කියලා. ඉතින් ඇත්තටම මගේ යෝජනාව තමයි අපි තිසරණ සහිත බෞද්ධයෝ නම් තෙරුවන් සරණ ගියපු බෞද්ධයෝ නම් ඔය සංකල්පින් මිදෙන්න ඕන. මිදිලා සම්මාදිට්ඨික සංකල්පයක් අප තුළ ගොඩනගා ගත්තොත් ඔය වගේ කාරණාවල් වලින් මිදලා සම්මාදිට්ඨික සංකල්පයක් ගොඩනගා ගත්තොත් මට හිතෙනවා ඇත්තටම අපිට ඔය කියන සම්මාදිට්ඨික දෙවිවරුන්ගේ අනුග්‍රහය ලැබෙයි කියලා. අර එක පොඩි කාරණාවක් කියලා මම කාරණාව අවසන් කරන්න. ඔය මේ ලංකාවේ එක කාලයක් රජ කරානේ මේ මිත්‍යා දෘෂ්ටික පාලකේ බ්‍රාහ්මණ තිස්ස රජ කරන කාලේ ලංකාවම මිත්‍යා දෘෂ්ටික වුණා. ඊට පස්සේ දෙවිවරු රහතන් වහන්සේලාට ඇවිල්ලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේලා පවුරු බැඳන් මහමුහුදට වඩින්න අපි ඔබ වහන්සේලා බලා ගන්න. එතකොට මහමුහුද කියන කොච්චර අනාරක්ෂිතද නැද්ද? එතකොට ඒ දෙවියන්ගේ යෝජනාවෙන් තේරෙනව නේද මහත්තයා ලංකාව මිත්‍යා දෘෂ්ටික වෙච්ච නිසා දෙවියන්ට බැහැවිල උදව් කරන්න. එහෙමයි. හැබැයි මහමුහුද කොච්චර අනාරක්ෂිත උනත් කියනවා ස්වාමීනි ඔබ වහන්සේලා අපිට බලා ගන්න පුළුවන් මහමුහුදේදී. එතකොට ඒකෙන් මට කියන්න ඕනකම තිබුණේ අපි තුල ಗುಣධර්ම උසස් කරගන්න තරමට ඔය කියන සම්මාදිට්ඨික රැකවරණය අපට ලැබෙනවා. හැබැයි ඒකට නිවැරදි ප්‍රතිපදාවක් අප තුළ තියෙන්න ඕන. අපේ ලබන සතිය අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන මොකද්ද මේ නිවැරදි ප්‍රතිපදාව? කවුද අපි සම්‍යක් දෘෂ්ටික දෙවිවරු අපි ගරු කරන්න ඕනේ? එහෙම නැත්නම් අපි වන්දනා කරන්න ඕනේ? අපිට පිළිහිට වෙන්නේ කවුද? මොනවද කරන්නේ දෙවිවරු අපි සම්බන්ධයෙන් ලබන සතිය සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳට මතක තියාගන්න. අද අපි ඔය දේවාලයකට ගිහිල්ලා වන්දනා කරලා පළතුරු වට්ටියක් පූජා කරලා අරගෙන එන්නේ අර ස්වාමීන් වහන්සේ මතක් කරු මට ඒ පසුපිසාච පේතියෝ තමයි අපි ගෙදරට අරගෙන ඉන්නේ. ඒ නිසා දේවාලයට ගිහිල්ලා පළතුරු වට්ටියක් තවත් කෙනෙක්ට පළතුරු කන්න දෙන එක හොඳයි. නමුත් ඒ පළතුරු කන්නේ දෙවියන්ට තියලා නම් මතක තියාගන්න අපි ඔය කියන ප්‍රේතව තමයි මේ ගෙදරත් අරගෙන එන්නේ. ඒ නිසා ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ ගැන. අපි ලබන සතියේ හරියටම අපි කොහොමද මේ දෙවිවරු වන්දනා කරන්නේ අපි හඳුනාගන්නේ කොහොමද කියන කාරණාව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපේ මාතෘකාව අදෘශ්‍යමාන මේ මිත්‍යා පැතිකඩ හඳුනා ගැනීම. එන්නේ දෙවිවරු කියන්නේ අදෘශ්‍යමාන කොටාසයක්. ඒ අදෘශ්‍යමාන කොටාසය කොහොමද අපි හරියට අඳුනගන්නේ කියන එකයි අපි අපිට අවබෝධයෙන් ළඟා කරගන්න ඕනේ. අපි තවත් දුරකථන ඇමතුමක් ලබා දෙන අවස්ථාව අයබෝවන්. ආයිබෝන් තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපේ ස්වාමීන් වහන්සේ සඳහන් කළ පරිදිම ඇත්තටම අපේ රටේ මේ අතිශය බෞද්ධ වුණාට මම හිතන්නේ ගොඩක් අය මේ මිත්‍යා දෘෂ්ටික දෙවිවරුන් පසුපස යාම තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම අහලා තියෙනවා අපේ රට උප්පලවන්න දෙවියන්ට සත්ත්ව දෙවියන් වහන්සේ විසින් බාර දුන්නා කියලා මේ රට ආරක්ෂා කරන්න. නමුත් අවාසනාවට ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපේ රටේ බොහෝ විහාරස්ථානවල තියෙන්නේ කොපතරගම දෙවියන්ගේ විෂ්ණු දෙවියන්ගේ ඒ ආශ්‍රිත ප්‍රතිමා හෝ රූප තමයි තියෙන්නේ. මේ උප්පලවන්න දෙවිය. යන්නේ අඩු ගානේ පින්තූරයක්වත් දකින්න බොහොම කලාතුරකින්. ඉතින් ඇත්තටම අපි මේ මිත්‍යාවන් මේ තරම් මේ බැලඳගන්නේ ඇත්තටම මේවා මිනිස්සු නොදන්නකම නිසා නේද ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපගේ අනුකම්පාවෙන් මේ ගැන සඳහන් කරොත් බොහෝ පිං. හොඳයි කිව්වෝගෙම අපේ ලබන සතියේ මේ සාකච්ඡාව සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට ගොඩක් තියෙනවා කතා කරන්න ඒ හා සම්බන්ධයෙන්. දැන් අපි අපේ හැමදෙරෝනේ ඔබතුමාට බෙහෙම ස්තුතියි අප හා සම්බන්ධ වුණාට. අපි ඒ සඳහා පිළිතුරු අනිවාර්යයෙන්ම ලබන සතියේ ලබා දෙනවා. මේ හැමදේම අපි ලියාගෙන තිබෙන්නේ. ඒ නිසා අපිට සාකච්ඡා කරන්න පුළුවන් ඉතින් හොඳයි. දැන් අපේ හැමදෙරෝනේ භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙන කාලයේදී 62ක් ආගම් පැවතුණා. විවිධ මත තිබුණා. දැන් එතකොට ගත්තාම මහා මායා දේවිය සුද්ධෝදන රත්තුමා ඒ වෙනම ආගමක.
බුද්ධ ආගම පැවතුණු කාලයක් නෙවෙයි වෙනම ආගමක ඒ ආගමානුකූලව තමයි කාලය ගත කළේ බ්‍රාහ්මණයෝ ගෙදරට ගෙන්නලා විවිධ පූජා කර්ම සිද්ධ කළා. ඒ වගේම අනාගතයේ සිද්ධ වෙන්න තියෙන දේවල් බැලුවා. මේ කින කාරණාවන් බලද්දී අපිට මතක් කරන්න තියෙන එක කාරණාවක් තමයි දැන් මේ කියද්දී අර අපි මුලින් මතක් කළා මේ අනාවේක බලනවා කියලා. අනාවේක බැලුවා. ඉතින් එතකොට අපි කොහොමද ඒක හොඳ නැහැ කියලා කියන්නේ? ඔය ඇත්තට මෙහෙමයි. උතන පිළිතුරු දෙකක් දෙන්න ඕන. පළවෙනි එක තමයි බෝසතාණන් වහන්සේ ඉපදුලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණෙන් පස්සේනේ ওই කාරණා මිත්‍යාවක් කියලා දේශනා කළේ. එහෙමයි. ඊමණසේ අවබෝධ කරගෙන තමයි දේශනා කළේ. එහෙමයි. ඒතකොට ඒ වෙනකොට සුද්ධෝදන රජතුමා කියන බෞද්ධයෙක් නෙවෙයි. ඒතර බුදුදහමක් ආරම්භ වෙලා තිබුණෙත් නැහැ. එහෙමයි. ඒ මම උත්තර දෙකක් දෙන්න ඕනේ කියලා කිව්වේ ඒක. එතකොට එතනදී ඇත්තටම මහත්තයා භාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණෙන් පස්සේ තමයි ඔය කාරණාවල් විතරක් නෙවෙයි ඊට වඩා විශාල පරාසයකර දෙසටක් මේ මිත්‍යා දෘෂ්ටි පවා උන්වහන්සේ දේශනා කරේ. ඊළඟ කාරණාව තමයි දැන් ඕකට මම තව එකක් එකතු කරන්න. අපේ ධර්මයේ තියෙනවා උදාහරණයක් හැටියට ගත්තොත් බෝසතාණන් වහන්සේ ඉපදිලා තියෙන්නේ. මට දැන් ඔය නැකත් වර්ග මතකෙට එන්නේ මම මේ මෑත කාලයක භාවිතා කරපු නැති නිසා ඒ වචන බෝසතාණන් වහන්සේ ඉපදිලා තියෙන්නේ. මව් කුසෙන් බිහි වෙලා තියෙන්නේ. ඊළඟට අබිනිෂ්ක්‍රමණය කරලා තියෙන්නේ නැකත් වලට. නැකත් මට මතකෙට එන්නේ ඇත්තටම මේ වෙලාවේ නැකත් වර්ග කිහිපයක් තියෙන නම් පාවිච්චි කරපො. සීසාන මංගල්‍ය ඒ වගේ නැකත් වර්ග තිබිලා තියෙනවා. දැන් උතනදී මට කියන්න ඕන කම තියෙන දැන් බෝසතාණන් වහන්සේ ඉපදිලා තියෙන නැකතක් තියෙනවා. අපි මම ලබන සතිය වගේ ඔක පොඩ්ඩක් බලලා කියන්න නැවත නැකතක නමක් තියෙනවා. උන්වහන්සේ මේ මව් කුසෙන් බිහිවීමට නැකතක් තියෙනවා. එහෙම නැකත් තිබිලා තියෙනවා. හැබැයි මෙතනදී කතා කරන විශේෂ කාරණාවක් තමයි මහත්තයා දැන් ඔය අපේ මජ්ක්‍ධිම නිකායේ එක්තරා සූත්‍රයක් තියෙනවා වක්තූපම සූත්‍රය කියලා. ඔය වක්තූපම සූත්‍රයේ තියෙනවා මහත්තයා මේ කෙලස් 16ක්. ওই කෙලස් 16 තමයි අපේ රේණුකාණී චන්දේවල් මහානායක හඳුරර චිත්තෝපක්ලේශා වංචනික ධර්ම කියලා පොතක් උන්වහන්සේ රචනා කරලා තිනේ. ඒකේ කතා කරලා තිනේ කෙලස් 16. එහෙමයි. ඒතර ඔන්න ඔය කෙලස් 16 යට කරගෙන ඉන්න කෙනා යම් කිසි දෙයක් ආරම්භ කරොත් ඒ කෙලස් 16 යට කරගත්තු කෙනා යම් කිසි දෙයක් ආරම්භ කරොත් එයාට ඒ දේ කරන්න හිතන හොඳම වෙලාව තමයි හොඳම නැකත කියලා. ඒ නැකතට නමකුත් දීලා තියෙන උත්තරපල නැකත කියලා. දැන් එතකොට දැන් අර අපි කතා කරන නැකත් සංකල්පයේ මේක ඇතර පොඩි ගැළපීමක් තියෙන වගේ පේනවනේ. එහෙමයි. ගැළපීමක් නැහැ. ඇයි? අද අපි කරන්නේ මොකද්ද? නැකත් කරුවෙක් ළඟට ගිහිල්ලා, ජ්‍යොතිර්වේදියෙක් ළඟට ගිහිල්ලා, කේන්දරේ දීලා ඒ අපිටම වෙළඳසැලක් ආරම්භ කරනවා නම් ඒ අයිතිකරුවගේ කේන්දරේ දීලා එයාගෙන් හොඳම නැකතක් ඉල්ලගෙන ඒ වෙලාවටනේ අපි ඔක විවෘත කරන්නේ. එහෙමයි. ඕක බුදුදහමට අයිති එකක් නෙවෙයි. බුදුදහමේ තියෙන්නේ මොකද්ද? යම් කිසි කෙනෙක් යම් කිසි දෙයක් ආරම්භ කරනවා නම් අර කෙලස් 16 යට කරගත්තු කෙනෙක්. එයා පටන් ගන්න එයාට හිතෙන යම් කිසි දෙයක් මෙන්න මේ වෙලාවේ මම මේ දේ කරන්න ඕනේ කියලා හිතන එක තමයි හොඳම වෙලාව. එහෙමයි. නමුත් හරි අවාසනාවන්ත දේ තමයි මහත්තයා අද කාලේ ගත්තොත් දැන් ගොඩක් කරට ගත්තොත් පන්සල්වල පවා සංඝාවාසයක් හැදුවත් බුදු පිළිමයක් තැන්පත් කළත් නේත්‍ර මංගලයේවත් ওই හැම එකටම නැකතක් බලනවා. ඒතකොට ඒක අපේ ධර්මයත් එක්ක ගත්තොත් කිසි ගැළපීමක් නෑ මහත්තයා. ඒතකොට මට කියන්න ඕන කම තිබුණේ දැන් අර බෝසතාණන් වහන්සේ ඉපදුනානේ. ඒ වෙලාවට නැකතකට නමක් තිබුණනේ. හැබැයි උන්වහන්සේ ඉපදුනේ අර අද කාලේ වගේ අර හොඳම වෙලාවක් බලලා මව්කුසින් ඒක නෙමෙයි. උන්වහන්සේ ඒ ඉපදිච්ච වෙලාව හොයලා බලනකොට හොඳම වෙලාව. එහෙමයි. ඒකයි. දැන් තව උදාහරණයක් කියනවා නම් රුවන්වැලි මහා සෑය මුල්ගල් තියෙනකොට ඒ තියපු වෙලාව මහත්තයා හොඳම වෙලාව. එතකොට එතනදි කලේ නැකත් කරුවෙකුගෙන් ජ්‍යොතිර්වේදියෙකුගෙන් හොඳ වෙලාවක් ඉල්ලගෙන දුටුගම් රජතුමා ඒක ආරම්භ කරා නෙවෙයි. ඒ කටයුත්ත පටන් අරගත්තු වෙලාව අර ජ්‍යොතිර් ශාස්ත්‍රයට අනුව හොයලා බලනකොට හොඳම වෙලාව. ඒකට හේතුව තමයි මොකද්ද? අර බුදුහාඳුර අර වත්තුපම සූත්‍රයේ දේශනා කරානේ මේ කෙලස් 16 යට කරගත්තු කෙනා යම් දෙයක් ආරම්භ කළොත් අපිටම යාට ගමනක් යන්න හිතෙනවා. දැන් අද කාලේ රාහු කාලය මග හැරලා එහෙමනේ ගමන් බිමන් යන්නේ.
එතකොට දැන් ඒ කෙනාට අර කෙලස් 16 යට කරගත්තු කෙනාට හිතනවා නම් දැන් තමයි මම මෙතනින් පිටත් වෙන්න ඕන වෙලාව කියලා ඒ යාට හිතන වෙලාව තමයි හොඳම වෙලාව. මට අර කියන්න ඕන කමතර මහත්යාව ප්‍රශ්නෙට ඒකයි. ඒතර මේ ප්‍රශ්නේ අර ප්‍රශ්නේ කියන්නේ දෙකක්. එහෙමයි. ගන්නේ මේ දැන් කරන්නේ අපි අර හොඳ වෙලාවක් බලලා තමයි ළමයා මව කුසින් එළියට ගන්න. එහෙමයි. හොඳ වෙලාවක් බලලා තමයි ළමයට නම් තියන්නේ. හොඳ වෙලාවක් බලලා තමයි ළමයට අකුරු කියවන්නේ. ඉතින් ඒක මිත්‍යා පැත්තක්. ඒක බුදුදහමට අයිති පැත්තක් නෙමෙයි. නමුත් ළමයේ හරියට නිර්වාණය කරනවා නම් දැන් අපේ ධර්මයේ තුල කතා කරන්නේ මහත්තයා අපි මේවා දීර්ඝ විස්තරට කතා කරමු. අපේ ධර්මයේ තුල කතා කරන්නේ මහත්තයා දැන් ওই ධම්මපාල ජාතකයේ වගේ ගත්තම් බැස්සදී ළමයේ කුස තුල පිළිසින ගන්න ළමයේ හදන්න බලාපොරොත්තු වෙන දෙමව්පියෝ දෙන්නේ ඒ ළමයා කුසේ පිළිසින ගන්න කලින් ඉඳලා හරියට නිත්‍ය පංචශීලයේ රැකලා පොහොය අටසිල් රැකලා ඒ මගේ දැන් යෝජනා මාසයකට දින 4-5ක්වත් අඩුම තරමේ අටසිල් රැකලා අනිවාර්යයෙන්ම පන්සිල් පද 5 හරියට ඒක අද කාලේ මේ කරන සාම්ප්‍රදායික ක්‍රමයට නෙවෙයි හරියට නිවැරදිව එක සිල්පදයක්වත් කඩා ගන්න නැතුව හරියට පන්සිල් සමාදන් වෙලා නිවැරදිව අටසිල් සමාදන් වෙලා පැය 24ක් උපෝසත සමාදන් වෙලා එහෙම ඉඳලා අවුරුද්දක්වත් අඩුම තරමේ කාලයක් ඉඳලා ඒ දෙමෝපියෝ දෙන්න මහත්යා ළමයි හදන්න පටන් ගත්තොත් ඒ කුසට එන්නේ මහා පින් තියෙන පුණ්‍යවන්තයෝ. මොකද දිව්‍ය ලෝකේ ඉන්න මහේශාක්‍ය දෙවිවරු ආයුෂ ඉවර වෙලා චුත වෙනකොට උන්වහන්සේලා ප්‍රාර්ථනා කරනවා මම ගිහිල්ලා මනුෂ්‍ය ලෝකේ ධනවත් පවුලක ඉපදෙන්න කියලා නෙමෙයි ප්‍රාර්ථනා කරන්නේ සිල්වත් පවුලක ඉපදෙන්න කියලා. එතකොට අර අම්මා තමන්ගේ ගැබ සිල්වත් කරගෙන ඉන්නවා නම් ඒ ළමයා අර මව් කුසේ ඉපදෙනවා. එතකොට ඉපදින්නේ පින් තියෙන පුණ්‍යවන්තයෙක්. ඒතර පුණ්‍යවන්තයෙක් ඉපදුනාම මහත්තයා ප්‍රඥාව බලවත්, සද්ධාව තියෙනවා, සිල් රකින්නව වැරදි වැඩ කරන්නේ නැහැ. ඒ වගේම තමයි ඒ කෙනාට පින බලවත් නිසා ධනවත් වෙනවා, පොහොසත් වෙනවා, උසස් වෙනවා. ඉතින් අර ලබන්න පුළුවන් හැම අනුග්‍රහයක්ම මනුස්ස ලෝකෙ ලැබෙන්න ඕන විදිහට ලැබෙනවා. හැබැයි විය යුත්තේ මොකද්ද? නිවැරදි සිල් රැකලා නිවැරදි ජීවිතයක් ගත කරමින් ඉන්න දෙන්නෙක් ළමයෙක් හැදුවොත් විතරයි. එහෙමයි. එතකොට දැන් අර මං කිව්ව එක බුදුදහම තුල කතා කරන්නේ ඒ ක්‍රමය. එතකොට ඒ උපත් දෙන ළමයා පුණ්‍යවන්ත ළමයෙක් නිසා ඒකාන්තයෙන්ම අර අකුසල් වැඩෙන්නේ නේ. ඉතින් දෙමව්පියන්ටත් ඒ ළමයා නිසා සමහර ලාවට දෙමව්පිය දුප්පත් උනත් අර ළමයාගේ පිනට නිස්සන්ද ඵලයක් හැටියට සමහර ලාට දෙමව්පියන්ටත් අනුග්‍රහයක් ලැබෙන්න පුළුවන්. ඒ වගේ බොහෝ ලාභ ප්‍රයෝජන ලැබෙනවා. ඉතින් අර අපි කතා කළ යුත්තේ දේ තමයි අද විශේෂයෙන්ම අපි මාතෘකාවත් උනේ මේ අදෘශ්‍යමාන බලවේගවල තියෙන මිත්‍යා පැත්තනේ. එතකොට මේ මිත්‍යා පැත්ත කතා කර දෙකේ මම මේ කාරණා මතක් කරේද මේ කාරණාවල් එකක්වත් මහත්ය අපි බුදුදහමට අයිති කාරණා නෙවෙයි. බුදුදහම තුල කියන්නේ අර දැන් උත්තරඵල නැකත හොඳම නැකත තමයි. ඒතකොට ඒ නැකතින් යමක් කරනවා නම් අර කෙලස් 16 යටපත් කරගත්තු කෙනා කරන දේ තමයි හොඳම වෙලාව වෙන්නේ Taman කටයුත්තක් ආරම්භ කරනකොට. එහෙමයි. දැන් අපිට පැහැදිලි වෙන්නේ දැන් භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකෙට බිහි වෙනවා. ඒ කුමාරෝත්පත්තිය සිදු වෙන මොහොත තමයි ඉන්න අනතුරු ඒ බ්‍රහ්මණයෝ හොයලා බලන්නේ මෙන්න මේ විදිහට. එතකොට හිතනවා මේ තමයි හොඳම වෙලාව කියලා. දැන් ඒ වගේම තමයි සමහරවිට අපිට දැන් අතීතය ගත්තාම අපි දැන් මේ සාකච්ඡාව මේ කාරණාවෙන් අවසන් කරන අද දවසට අපි අතීතයේ අපිට තාක්ෂණය දුන්නේ නැහැ. ඒ වෙද්දි අපේ කුස තුල අම්මා කෙනෙක්ගේ ඉන්නේ පිරිමි දරුවෙක්ද ගෑනු දරුවෙක්ද කියලා හොයාගන්න බැරි කාලයක් තිබුණා. ඔහු කාලේ මේ තාක්ෂණය දුවනවා අපිට ඒ ඉන්න දරුවගේ හැඩරුව පවා කියන්න පුළුවන් කාලයක් හැදිලා තියෙනවා. දැන් මෙහෙම ගාරිද්දි දරුවා මේ ලෝකෙට බිහි වෙන වෙලාවවත් කියන්න බැරි කාලයක් තිබුණා. මේක උපකල්පනය කළා මෙන්න මේ මොහොතේ මෙන්න මේ වෙලාව වගේ වෙද්දි හම්බ වෙයි කියලා කියන්න පුළුවන් කමක් දෙන්නට ඇති. දැන් එතකොට සයන්ස් ඒ ළමයා ලැබුණාට පස්සේ අපි හදනවා ඔහුට නැකත් පත්‍රයක් එහෙම නැත්නම් හඳහන කියලා කියනවා. ඒතර කෙනෙක්ට කියන්න පුළුවන් මේ හඳහන හරි එකක් කියලා. මාතේක අපේ ධර්මයත් එක්ක ගත්ත කිසි ගැළපීමක් නැහැ. එහෙමයි. දැන් මම මේ ඔයගෙම විමසන්නේ කෙනෙක්ගේ හිතේ වැදුන ගැටලුවක්. ඔව් දැන් උතරදී මට එක කාරණාවක් කියන්න ඕනේ මෙහෙම. දැන් අපිට ගොඩාක් වෙලාට හිතෙනවා අතීත ගත්තොතින් කාලය මේ නොදියුණු සංස්කෘතියක් හැටියට අපි කතා කරනවා. අපි මේ යුගයේ මේ 21 වෙනි සියවස අපි කතා කරන්නේ දියුණු
කාලයක් හැටියට. එහෙමයි. එහෙම අපිට හිතෙනවනේ. එහෙමයි. ඇයි අපි දකින දේවල් අපි දකින දේත් එක්ක අපි හැමතිස්සෙම පිළිගන්නේ මේ වෙලාව ඇස් දෙකෙන් දකින දේ විතරයිනේ. එහෙමයි. හැබැයි අපිට දැනුම නැහැ අපිට අතීතයේ පිළිබඳ විමසන්න අතීතයේ තිබිච්ච මුතුන් මිත්තන්ගේ දැනුම පිළිබඳ විමසන්න අපිට ඥානිය නෑ ඇත්තටම. ඇත්තට වෙලා තියෙන අතීත මුතුන් මිත්තන්ගේ දැනුම පිළිගන්න තරම් ඥානයක් අපිට නැතිකම. එහෙමයි. ඕකේ උදාහරණයක් මට මේ මෑත කාලෙක හිතෙච්ච දෙයක් තමයි මහත්තයා. දැන් ඔය සමහරලාවට අද ඉන්න බටහිර වෛද්‍යවරු පවා සමහර ඔය මාධ්‍ය සාකච්ඡාවලට ඇවිල්ලා කියනවා මේ මොනවා හරි රෝග පිළිබඳ විස්තර කරද්දී මේ අපි අතීතයේ මුතුන් මිත්තු මේක දැනගෙන හිටියා මෙන්න මේ ආහාරය අනුභව කරොත් මේ රෝගය හැදෙන්නේ නැහැ එහෙම නැත්නම් සුව වෙනවා ওই වගේ කතිකා වෙනවනේ. එහෙමයි. හැබැයි ඔවුන් ඒ කතිකාව අතරට කියනවා ඔවුන් දැනගෙන හරි නොදැනගෙන හරි මේ ආහාරය ගත්තු නිසා තමයි මේක මෙහෙම වෙලා තියෙන්නේ. ඔවුන් දැනගෙන හරි නොදැනගෙන හරි මේක මෙහෙම කරපු නිසා තමයි මේ දේ මෙහෙම වෙලා තියෙන්නේ. එතකොට ඒක තුල කියන්නේ මහත්තයා දැන් ඇත්තටම හිතන්නකෝ ඒ අතීත මුතුන් මිත්තෝ දැන් උදාහරණයකට සීගිරිය හදලා තියෙනවානේ. ඔය මේ ඒ වගේ ගොඩාක් නිර්මාණ කරලා තියෙනවා. ඒතකොට දැන් ඒ නිර්මාණ දිහා බලනකොට කාටද කියන්න පුළුවන් මේ දැන් අද කාලේ ගොඩක් වෙලාට කතා කරන ඒව නිකන් අහම්බෙන් වෙච්චා වගේ. එහෙමයි. අහම්බෙන් සිද්ධ වෙලා නිකන් මේක වැරදිලා සිද්ධ වෙලා වුන් එච්චර හිතන්නේ නැතුව කරපු දෙයක් තමයි මෙහිම වෙලා තියෙන්නේ. දැන් පරාක්‍රම සමුද්‍රය වගේ හදුව එක ගත්තෙන් පස්සේදී ගොඩාක් කතා කරන්නේ එහෙම. දැන් ඔය අර මේ එක වීදිය බණ්ඩාරනේ අර එක රජ කෙනෙක් එහෙම මේ සුද්දු අල්ලගෙන ගිහිල්ලා හිරකුටි හිර කරාම බිරිඳ මොකද කළේ? උමගක් හැරුවා. ඒ රජතුමා ඉන්නේ හිරකුටියෙම රජතුමාව පැහැරගෙන යන්න පුළුවන් වෙන විදියට. ඒතර බලන්නකො දැන් රජතුමා ඉන්නේ හිරකුටිය දේවිය දැනගන්නේ කොහොමද? අද කාලේ අපි ඕකට කියන්නේ GPS තාක්ෂණය කියලා. එහෙමයි. ඒතර පොළොව යටින් උමගක් හාරගෙන යනකොට ඕකට ඔක්සිජන් වාතය ගත්තේ කොහොමද? දැන් ගිනි දැල් කොහොමද ඕක රඳා පවත්වා ගත්තේ? එතකොට දියවැල් කොහොමද මග හැරුවේ? ඔය උමගක් හාරනකොට දැන් අදත් අපි වලක් හැරුවොත් මහ ගල් අහු වෙනවා. ඒතර මේ ගල් කොහොමද විද්දේ? ගල් මග හැරියේ කොහොමද? ඔයගේ ප්‍රශ්න ගොඩක් තියෙනවනේ. එතකොට හිතන්න මහත්තයා මේ උමග හාරගෙන ගියපු ඒ අය ඔය දේවල් මග හරින විද්‍යාව දැනගෙන හිටියේ නැද්ද? දැනගෙන හිටියා. ඒ කියන්නේ අපිට වඩා ඇත්තටම දියුණු විද්‍යාවක් ඒ කාලේ තිබුණා. අපි අද දකින්නේ මේ ෆෝන් එකක් අරගෙන කෝල් එකක් ගන්නකොට මේ ලෝකේ වෙන දේවල් අපි එකම මේ තිරයකින් දකින්නකොට අපිට හිතෙන දැන් තමයි ලෝකෙ දියුණු කියලා නේ. අද මහත්තයා මේක යානයක් එක ග්‍රහ ලෝකයකට යවන්න මාස ගණන් ගත වෙනවා. ඒ කාලේ විද්‍යාදරෝ ඉඳලා තියෙනවා මේ අසුරක් ගහනකොට සක්වලව ගානක් පහු කරලා තියෙනවා. එහෙමයි. ඒතකොට ඒ කාලේ අද කාලේ ගත්තොත් දැන් ඒ කාලේ කෙනෙක්ගේ අතේ ඔරලෝසුවක් දින්නේ නැති වෙති. ඇයි ඒ කාලේ මහත්තයා මේ ඔරලෝසුවක කියන අවශ්‍යතාවයක් මිනිසුන්ට ඇත්තටම අවශ්‍ය නැහැ. මොකද දැන් ඔරලෝසුවක අවශ්‍යතාවයේ තියෙන්නේ වෙලාව දන්නේ නැති කෙනාටනේ. ඒ කාලේ මහත්තයා මේ මිනිස්සු ඉර දිහා බලලා මිනිස්සු එවෙලට කියනවා දැන් මේ හවල් වෙලාව කියලා. එහෙමයි. ඒ කාලේ මිනිස්සුන්ට මේ අද වගේ ඔරලෝසු දැන් අපි දන්න එක කාරණාවක් මම මහත්තයට මතක් කරන්නේ. මට මතකයි අපේ දවසල ආච්චිලා සීයලා ගත්තයින් පස්සේදී මේ වී ගණන් කරනකොට සමහරට ඔය එක එක අඹ ගණන් කරනකොට මේ පොත් තියාගෙන ලිව්වේ නැහැ. උදාහරණයකට අපේ පළාත්වල මේ පොල් වතු වල පොල් කඩනකොට මේ පොත්වල තියාගෙන ලිව්වේ නැහැ. ඒ මහත්තුරු මතකයෙන් ඔක්කොම කිව්වේ. දුරකථන අංක පවා මතකයි. එහෙමයි. යන පාරවල් පවා මතකයි මිනිසුන්ට. හැම දෙයක්ම මතකේ තිබුණා. නමුත් දැන් අද මොකද වෙලා තියෙන්නේ? අද ගාණක් හදාගන්න පුළුවන්ද බලන්නකෝ මේ කැල්කියුලේටරයක් නැතුව. මිනිස්සුන්ට සාමාන්‍ය මේ අංක 3 ඉලක්කම් 3 ගණන් 3ක් එකට එකතු කරගන්න කොච්චර වෙලා යනවද අපිට? ඒ කියන්නේ ඒකේ තේරෙනව නේද දැන් මේ තාක්ෂණික උපකරණයක් ඇවිල්ලා තියෙන්නේ අර භාවිතයේ බැරි පිරිසක්. ඇත්තටම මේ කාලේ ගත්තයින් පස්සේ මිනිස්සු දුර්වලයි. අතීතේ මිනිසුන්ට අංක 3 ඉලක්කම් නෙමෙයි. දැන් අතීතේ ගණන් ශාස්ත්‍රයේ කොච්චර තිබුණද කියලා කියනවනම් අද 1.10 ගණන් කරන. ඒ දවස්වල කතා කරලා තියෙන 1.140 ගණන් වල. එහෙමයි. එතකොට හිතන්නකො කොච්චර දියුණු ක්‍රමයක් තිබිලා තියෙනවද? එහෙමයි. එතකොට මට අර ඒකයි කියන්න ඕනකම තිබුණේ මේ අතීත විද්‍යාවයි වර්තමාන විද්‍යාවයි අතර ගත්තොත් ලොකු පරස්පරතාවයක් තියෙනවා. මහත්තයා අහපු ප්‍රශ්නෙට කෙටින් උත්තරයක් දෙන්න තියෙනවා නම් ඇත්තටම ඒ කාලේ ගත්තයින් පස්සේදී මේ මව් කුසක ඉන්න ළමයා මොන වගේ ළමයේද පිරිමි ළමයේද ගැහණු දරුවෙක්ද ඒ ළමයා මොන වගේ කෙනෙක්ද කියන කාරණාවල් පවා මිනිස්සු
සමහරලාට මේ අදටත් එහෙම සිංහල වෛද්‍යවරු ඕන තරම් මහත්තයෝ ඉන්නවා මේ මිනිසුන්ගේ අර පව බලවත් වැඩි නිසා හිම මුණ ගැහෙන්නේ නැත්තේ ඕන තරම් ඉන්නවා මහත්තයෝ නාඩි ටික බලලා සියල්ල විස්තර කරන්න පුළුවන්. එහෙමයි දැන් හොඳම මේ කාරණාවන් අපිට පැහැදිලි වෙන්නේ දැන් හිතලා බලන්න අපි හැමෝම මතක් කරපු විදිහට අපි අතීතයේ දැකලා දිනවා කරකවල මේ අපි කියනවා ඇමතුමක් ලබා ගන්න දුරකථන. දැන් අපි අද කල්පනා කරනවා එදා කොහොමද මේකෙන් මෙහෙම කරකවල මේ ඇමතුම ගත්තේ කියලා. හැබැයි අද අපි අංක ටික ඔබලා දුරකථනයෙන් ඇමතුමක් ගන්නවා. නැත්නම් ටච් කරලා ෆෝන් එක ටච් කරලා කෝල් එකක් ගන්නවා. ඊට වඩා ලොකු දියුණු තාක්ෂණයක් අතීතයේ තිබිලා තියෙනවා. අපි කතා කරන්නේ අර ඔබ වහන්සේ මතක් කරපු විදිහට ඒ අර දේවිය ගලවිද්ද හැටි අපි කතා කරන්නේ නැහැ. නමුත් අපි කතා කරනවා සුද්ධ ගලවිද්ද කොහොමද කියලා මේ පෙරදින දැන් කඩුගන්නාවෙන් මහනුවර ඉඳලා කොළඹට යන්න ගලවිද්ද කොහොමද කියලා. يعني තාක්ෂණය ඊට වඩා එහා ඔබ මහත්තයා හොඳම දේ තමයි මේ පැරණි පුරාවස්තු වල වැසිකිලි හම්බෙනවනේ. එහෙමයි. බලන්නකො මහත්තයා වැසිකිලි වල තියෙන කැටයන් වල ලස්සන. එහෙමයි. ඒකට ඒ කාලේ හිතන්නකෝ වැසිකිලියක් කොච්චර හොඳට තිබිලා තියෙනවද? එහෙමයි. ඒ නිසා මේ කේන්දරයේ ඒ කාලෙට වඩා අද මේ තාක්ෂණයේ ඔබ මේ වෙලාව හරියටම බලලා දරුවව ගන්න උත්සාහ කරනවා වෙන්න පුළුවන් අපේ හැමදෙරෝනේ. නමුත් එදා ඊට වඩා එහා ගිය තාක්ෂණයක් උපයෝගී කරගෙන ඒ ලැබුණු වෙලාව හොඳම වෙලාව කියලා ජීවිතේට ගලපාගෙන දියුණු වෙච්ච මිනිස්සු මේ ලෝකේ ජයගත්ත මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඒ නිසා ඔබ අද කේන්දරය එහෙම නැත්නම් ලග්න පලාපල විශ්වාස කරනවා වෙන්න පුළුවන්. ඒදී අපි කල්පනා කරන්න ඕනේ අපි තාමත් ඉන්නේ ප්‍රාථමික මට්ටමේ කියලා. ඒ නිසා මිත්‍යාවෙන් එහා මේ කියන කාරණාවන් අදෘශ්‍යමානව මේ අපි දකින්න නැති දේවල් අපි කොහොමද මිත්‍යාවට එහාගේ ලෝකයක් දකින්න කියලා අපි සබුද්ධිකව සාකච්ඡා කරන්නයි මේ සාකච්ඡාව විදිහට අරගෙන යන්නේ. අපි ලබන සතියේත් මේ සාකච්ඡාව සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි කතා කරන බොහෝ දේවල් තියෙනවා. කාල වේලාව ගත වෙලා තිබෙනවා. අපි බෙහෙම ස්තුතිවන්ත වෙනවා. පින් අනුමෝදන් කරනවා මාතර මහින්ද පූජනීය ස්වාමීන් වහන්සේට අද වැඩසටහන වෙනුවෙන් වැඩම කරලා අපි දායකත්වය මතක් කරලා වැඩසටහනේ මාටපත් කරන්න ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. හොඳයි දවසේදී මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ විලාපාර කුළුපේ හික්කඩුව පදිංචි ඩී සතිච්චන්ද්‍ර මහතා සහ ඒ පවුලේ පින්වන්ත පිරිස බලාපොරොත්තු වන විශේෂයෙන්ම මීට වසරකට පෙර මියගිය හික්කඩුව සීනිගම මුණුගොඩ පදිංචිව සිටි ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථා නීතිගත සංස්ථාවේ විශ්‍රාමික බී.ඩී. නැනසේන පියාණන්ට පින් අනුමෝදන් කරන්නත් එවැගේම පරලෝ සැපත් ආදරණීය මෑණියන් වූ බී.ඩී. සිලිනෝනා මෑණියන්ටත් එවැගේම බී.ඩී. හරිස්චන්ද්‍ර බී.ඩී. රූපචන්ද්‍ර කියන සොහොයුරන් දෙදෙනා ඇතුළු මිය පරලෝ ගියපු සියලු දෙනාට පින්පෙත් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. එවැගේම සුජීවත්ව සිටින හැම දිනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. එවැගේම මහා කම්මට්ටානාචාර්ය අවසරයි නායුනි අරිදම්ම නායක ස්වාමින් වහන්සේටත් පින් දෙනවා. විශේෂයෙන්ම දරණාගම කුසල ධම්ම අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේටත් පින් අනුමෝදන් කරනවා. එවැගේම විශේෂයෙන්ම ආශිර්වාදේ කරන අග්ගමහා පඬිත අවසරයි කහගොල්ලේ සෝමවංශ නායක ස්වාමින් වහන්සේටත් එවැගේම කම්මට්ටානාචාර්ය උඩුීරිගම ධම්ම ජීව ස්වාමින් වහන්සේටත් ඇල්ලේ සුමනසිරි කියන මෙන්න මේ ස්වාමින් වහන්සේ ඇතුළු ප්‍රමුඛ ආරණ්‍ය වාසී ග්‍රාම වාසී සියලු මහා සංඝරත්නයට සෙත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ හැම දෙනා වහන්සේලාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. ඒ වගේම මේ කටයුතු වලට සම්බන්ධ වෙන හැම දෙනාටම ආශිර්වාදය කරනවා. ඒ වගේම අද වැඩසටහන වෙනුවෙන් අපත් එක්ක සම්බන්ධ වුණු අපේ චමිල් මහත්මයාටත් ඒ වගේම උමේෂ් මහත්මයාටත් මේ වෙලාවේ සෙත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ හැම දිනාටමත් ඒ වගේම බෞද්ධ ගුවන්විදුලියේ කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් බෞද්ධ මාධ්‍ය ආයතන හැම දිනාටමත් තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. ලෝක සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් මිත්‍යා දෘෂ්ටියකට ගමන් කරන පිරිස සම්මාදිට්ඨික මගකට යොමු කරන්නට මේ දරණ වෑයම සපත කරගන්නට තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය නිරන්තරයෙන්ම සැලසේවා. අවසානයේ ඔබ අප හැම දිනාටම ප්‍රාර්ථනීය බෝධියකින්
කෙටිම කාලයකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පින උතුම් පාරමී ධර්මයක්ම වේවායි සාදු කියා මේ වෙලාවේදී අපි පින් අනුමෝදන් කරගමු. සාදු සාදු සාදු. එමනම් අපි සපිරිසරණ කළසටහන් සමගන්න අපි ලැබෙන සතියේ සාකච්ඡා කරන්නේ අදෘශ්‍යමාන එන් මිත්‍යා පැතිකඩ හඳුනාගෙන ඒවයින් මිදෙන්න කියන කොහොමද කියන කාරණාව. අපි එමනම් ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කරමින් ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් අපේ ප්‍රධාන ප්‍රති ප්‍රකාශය සඳහා යොමු වෙනවා. අපි මැදිරිය බාර කරන ඔබේෂ්ට තෙරුවන් සරණයි හැමදෙනාටම.